පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සඳහා අපේ පින්වත් අවසරයි කුකුල්පනේ සුදාශ්‍රී ස්වාමීන් වහන්සේව ඊටම මෙත් සිතින් යුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපේ සුපුරුදු මාතෘකාව තමයි භාවනාව. ඉතින් අපි එහි අධීර කීපයක් පසුගිය වරවලදී සාකච්ඡා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාව ගැන කතා කරගෙන යනකොට සමාජයේ අපට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ භාවනා ක්‍රම. නොයෙක් භාවනා ක්‍රම අපට ලංකාවේ වගේම ලෝකේ පුරාම තියෙනවා මේ භාවනා කරන යෝගීන් අතර. එතකොට ස්වාමීන් වහන්සේ අපේ රේරුකාණි ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොතේ 16 පිටුවේ තියෙනවා. උන්වහන්සේ ලියලා තියෙන විදිහට මම මතක් කරන්න නොයෙක් සූත්‍රවල සතර සතිපට්ඨාන භාවනාවක් දැක්වෙන නමුත් ඒ භාවනාව කළ යුතු ආකාරය පැහැදිලි ලෙස විස්තර කර ඇති සූත්‍ර ධර්මයක් නැත්තේ. විසුද්ධි මාර්ගයේද ඒ ගැන කිසිවක් සඳහන් කර නැත්තේ. අන් අටුවාවකද එය විස්තර කර නැත. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අපිට එතනදි සිහිපත් කරන්නේ දැන් මේ භාවනා ක්‍රමයක් ගැන බුදුරන් වහන්සේ කොහෙවත් දේශනා කළා නැහැ. විසුද්ධි මාර්ගයේවත් පසු කාලීන අටුවාවකවත් නැහැ කියලා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මේ වෙනකොට අපිට භාවනා ක්‍රම කීපයක් ලැබිලා තියෙනවා භාවනා පුහුණුවක් වශයෙන් කරන්නේ. ඒකට ඒකෙදි යම් ප්‍රතිචෝදනා කරන මේ භාවනා ක්‍රම දැන් මේ සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ. දැන් මේ බුද්ධ වචනයක් නෙමෙයි. ඉතින් ඒවා කොහොමද පිළිගන්නේ කියලා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ අපේ ශ්‍රාවකයන්ට දැනගන්නත් එක්ක ඉදිරියේදී ඒකෙන් දුර්මත දුරු කර ගන්නත් එක්ක දැනට ලංකාවේ ප්‍රචලිතව තියෙන ප්‍රධාන භාවනා ක්‍රම තුනක් ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. මහසේ භාවනා ක්‍රමය, කඳුබඩ භාවනා මධ්‍යස්ථාන අසුරු කරගෙන යන. ඒ වගේම පාවොක් භාවනා ක්‍රමයේ නාවන අරණ සේනාසනේ අසුරු කරගෙන යන. සහ මේ සයතෙජි කියන ගුරුවරයෙක්ගෙන් ගුරුමේදී ගෝයන්කාතුමාට ලැබිච්ච භාවනා ක්‍රමයේ වේදනානුපස්සනාව ආරම්භ කරගෙන ඉතින් මේ භාවනා ක්‍රම තුන දැනට ලංකාවේ ප්‍රචලිතව බොහෝ අය පැවිදි කිහි බොහෝ අය පුහුණු කරනවා. ඒතර සාමාන්‍යයෙන් අපිට පොඩ්ඩක් මේ ගැන මතක් කියන්නේ විස්තරයක් කරන්න සාමාන්‍යයෙන් මේ භාවනා කරන මේ විදිහට නිර්මාණුනේ කොහොමද බුද්ධ දේශනාව මේ විදිහට පසු කාලීනව පරිවර්තනය වුණේ කොහොමද කියලා අපිට මතක් කරලා දෙන්න සාමාන්‍යයෙන්. තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඊටාම වටිනා ප්‍රශ්නයක් අද මුලින්ම යොමු කරන්නට යෙදුනේ. ඇත්තටම භාවනාවට යොමු වෙන අය විශේෂයෙන් අවධානය යොමු කළ යුතු, දැනගත යුතු, පැහැදිලි කරගත යුතු කාරණයක්. දැන් භාවනා කියලා කියන්නේ සිත පුහුණු කරන, සිත දියුණු කරන, සංවර්ධනය කරන වැඩපිළිවෙල. එතකොට ශාසනයෙහි භාවනා ක්‍රම දෙකක් පැහැදිලිව දක්වනවා, සමත විදර්ශනා කියලා. අපි මේට ඉහතදී සාකච්ඡා කළා සමත භාවනාවෙන් කරන්නේ ඇත්තටම මනස හසුරුවන එක්තරා තාක්ෂණික ක්‍රමයක්. ශිල්පීය ක්‍රමයක් තමයි සමත භාවනාවේදී පාවිච්චි කරන්නේ. ඒ අරමුණෙන් අරමුණට මනස මෙහෙවන හැටි, එතකොට නුසුදුසු අරමුණු බැහැර කරන හැටි, අවශ්‍ය අරමුණේ සිත පවත්වන හැටි, ඒතර බොහෝ වේලාවක් එක අරමුණේ පවත්වන හැටි, යම්කිසි මානසික ගුණාංග ටිකක් පමණක් බොහෝ වේලා පවත්වාගෙන යන හැටි. ඒ කියන්නේ යම්කිසි ධානයකට සමවදිනවා කියලා කියන්නේ දැන් ප්‍රථම ධානයට සමවදිනවා නම් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග ටික අඛණ්ඩව පවත්වනවා, අඩු වැඩි වෙන්නේ නැතිව. එතකොට එහෙම පවත්වන්න පුළුවන් නම් තමයි ප්‍රථම ධානය තුල රැඳී සිටින්නට පුළුවන් වෙන්නේ. එතකොට ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර නැතිව පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ගුණාංග ටික පමණක් උස් පහත් නොවි පවත්වා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහේ අර තාක්ෂණික ක්‍රමවේදයක්, ශිල්පීය ක්‍රමයක් තමයි හුඟක් වෙලාවට සමත භාවනාවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බඳු ශිල්පීය ක්‍රමයක් දක්වන තැනකදී මෙන්න මෙහෙම කළ යුතුයි කියලා යම් ක්‍රමයක් පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඒ නිසා තමයි සමත භාවනා ක්‍රම 40ක් හැටියට
අතීතේ පටන් අද දක්වාම පැහැදිලි වෙන්නේ. එතකොට ඒ 40 40මයි මොනම පොතකවත් 41ක් එකතු කරලත් නැහැ. ඒ වගේම මේ 40න් එකක්වත් අඩු කරලා 39ක් හදලත් නැහැ. ඒ 40 හැම ගුරුකුලයකම ඒ විදිහට පැහැදිලි කරනවා. එතකොට තමන් ඒවා ප්‍රගුණ කරනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් කර්මස්ථාන 40ක් හැටියට ඒ ටික පැහැදිලි කරගෙන යනවා. නමුත් විදර්ශනාව ගැන කතා කරනකොට විදර්ශනා භාවනා ක්‍රම මෙච්චරයි කියලා මොනම ගුරුකුලයකවත් දැක්වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දක්වන්නෙත් නැහැ. ඒ මොකද විදර්ශනාවේදී තියෙන්නේ අර විදිහට තාක්ෂණික වැඩපිළිවෙලක් නෙමෙයි, මනස හසුරුවන ක්‍රමයක් නෙමෙයි, පවතින ස්වභාවය පවතින්නට ඉඩ හැරලා ඒක සිහියෙන් සහ නුවණින් තම තමන්ට වැටහෙන ආකාරයට අවබෝධ කරගන්නා ක්‍රමයක්. ඒ නිසා විදර්ශනාව තුළ තමන්ට ඕන විදිහට සංස්කරණය කිරීමක් තාක්ෂණික වැඩපිළිවෙලක් කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා විදර්ශනාව මෙන්න මෙහෙම කළ යුතුයි කියලා හැමෝටම ගැලපෙන එක්තරා ක්‍රමයක් හෝ ක්‍රම කීපයක් හෝ පනවන්නට පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා විය යුතුයි කිසිම තැනක මෙන්න මේ විදිහෙන් මේක කරගෙන යන්නට කියලා සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා නැත්තේ. එතකොට ඒකේ මූලික સિદ્ધාන්තය දක්වලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේදී කෙනෙක් ඒක පුහුණු කර යුතු, පුහුණු කිරීමේදී අවධානය යොමු කළ යුතු පැති ටික උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඒක පුහුණු කරද්දී තම තමන්ට ආවේනික ක්‍රමයකට තමයි ඒව අවබෝධ කරගන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම චුල්ලපන්තක හාමුදුරුවන්ට එක ගාතාවක් මාස 4කිනුත් පාඩම් කරගන්න බැරි වුණා, ගාථා පද 4. හැබැයි බුදුරජාණන් වහන්සේ සුදුරෙදි කඩක් දුන්නන් පස්සේ රජෝහරණං කියලා මේක පිරිමදින්නට කියලා උන්වහන්සේ මනෝමය 이르දි ඥානයන් අතර අගතැන්පත් මහරහතන් වහන්සේ නමක් බවට පමුණුවන්නට ඒ කර්මස්ථානයේ හේතු වුණා. දැන් එතකොට කෙනෙකුට පණවන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් සුදුරෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණං කියලා අතුල්ලන්න කියන්නේ ඒක තමයි විදර්ශනා භාවනාව කරන ක්‍රමය. ඒක තමයි විදර්ශනාවට සුදුසු කර්මස්ථානය කියලා එහෙම යෝජනා කරන්න බෑ. එහෙම කරන්න බැරි මොකද ඒක චුල්ලපන්තක හාමුදුරුවන්ට ආවේනික වෙච්ච ක්‍රමයක්. ඊළඟට ස්වර්ණකාර භික්ෂුවට සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යයේ උන්වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් නිසා සරියුත් හාමුදුරුවෝ අසුභ භාවනාව නැවත නැවත පුහුණු කරන්න අසුභ කර්මස්ථානය කියා දෙනවා. එතකොට උන්වහන්සේට අසුභෙහි සිත ඒකාග්‍ර වෙන්නේවත් නැහැ. නැවත කියා දෙනවා. නැවතත් පුහුණු කරනවා. නැවත කියා දෙනවා. නැවතත් පුහුණු කරනවා. අන්තිමට බැරි තැන සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට එක් කරගෙන යන උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ බලනවා උන්වහන්සේගේ පෙර භවයේ බලනකොට ආත්ම බොහෝ ගණනක් ස්වර්ණකාර කුලයේ ඉපදිලා. ඒ කියන්නේ රන් කරුවෙක් හැටියට. විසිතුරු දේවල් නිර්මාණය කරලා විචිත්‍රත්වයත් එක්ක තමයි මනස බැඳෙන්නේ. අසුභය කියන තැන සිත පිහිටන්නේ නැහැ. සිත එකඟ වෙන්නේ නැහැ. ඒකට මනස හුරු වෙලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? රන් පියුමක් නිර්මාණය කරලා මවලා ඒක දිහා බලාගෙන ඉන්නට උන්වහන්සේ අතට දෙනවා. උන්වහන්සේ අර ආත්ම ගණනාවක් උන්වහන්සේගේ මානසික ඇබ්බැහියත් එක්කලා මේ ලැබුණු විචිත්‍ර වස්තුව, වටිනා වස්තුව උන්වහන්සේ බොහොම ඇලීමෙන්, බැඳීමෙන්, තෘෂ්ණාවෙන්, උපාදානයෙන් ඒ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒක ස්වභාවිකව පරවී යන්නට අදිෂ්ඨාන කරනවා. එතකොට තමන් ඇලිලා බැඳිලා තිබුණු දේ වෙනස් වෙනකොට මේ තමන් උන්වහන්සේගේ මනසට යම්කිසි දුකක්, වේදනාවක්, පීඩාවක් දැනෙනවා. එතකොට උන්වහන්සේට සැනකින් අවබෝධ වෙනවා දැන් මෙතෙක් මගේ මනසේ නොතිබුණු පීඩාවක් මේ කොහොමද ඇති වුනේ? මේ දෙයට ඇලීමක්, බැඳීමක් ඇති වෙච්ච නිසා. එතකොට යමකට ඇල්මක්, බැඳීමක් ඇති වෙනවද? ඒ හැම තැනකම ශෝකය, දුක හට ගන්නවා. එතකොට තණ්හාය ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ කියන මේ දහම් පදය උන්වහන්සේට සැනකින් ඒ අත්දැකීම තුලින් අවබෝධ වෙයි. එතකොට සරියුත් හාමුදුරුවෝ ශිෂ්‍යයා බුදුහාමුදුරුවන්ට බාර දීලා උන්වහන්සේ තමන්ගේ කුටියට යන්නත් කලින් අර ශිෂ්‍යයා අරහත් ඵලයටපත් වෙලා. එතකොට තව කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තරුණ හාමුදුරුවන්ට නිවන් දකින්න නම් රත්තරන් නෙළුමක් මවලා දෙන්න. ඒක දිහා බලාගෙන ඉඳලා තමයි තරුණ හාමුදුරුවන්ට නිවන් දකින්න පුළුවන් කියලා විදර්ශනාවට යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක්
ඒ හරහා නිර්මාණය කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒක උන්වහන්සේට ආවේනික වෙච්ච ක්‍රමයක්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් අපිට පෙනෙනවා විදර්ශනාව සඳහා ඒකීය ක්‍රමයක් යම්කිසි තාක්ෂණික වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම සාධාරණ විදිහට දේශනා කරලා පනවලා නැහැ. ඒකට හේතුව තමයි තම තමන්ගේ ප්‍රඥාවේ ආකාරයට ප්‍රඥාව කියන එක එකක්ම නෙවෙයි පින්නතුනි. ප්‍රඥාව එක එක්කෙනා සසරේ පුහුණු කරලා තියෙන විදිහ එක් එක් ස්වરૂපේ. එතකොට ප්‍රඥාවෙන් අවසාන හේතුඵල ධර්මයේ ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය මේ ටික තමයි අවබෝධ කරන්නේ. හැබැයි අවබෝධ කළාට එක එක්කෙනා ආපු ක්‍රමයක් තියෙනවා. ඇබ්බැහි වෙච්ච රටාවක් තියෙනවා. එක එක්කෙනාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩුණු ක්‍රමයක් තියෙනවා. නීවරණ ධර්ම දුරු වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට යම් යම් දහම් කරුණු වලට ඇබ්බැහි වෙච්ච රටාවක් තියෙනවා. යම් යම් ගුරුවරුන්ට යොමු වෙච්ච රටාවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥයි. ඒතකොට සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥ වුණාට සියලුම හාමුදුරුවෝ එහෙම නැත්නම් පැවිදි වෙන සියලු දෙනාම සරියුත් හාමුදුරුවෝ ළඟම ගිහිල්ලා මහණවුනේ නැහැ. මුගලන් හාමුදුරුවෝ ළඟටත් කණ්ඩායමක් යනවා. ආනන්ද හාමුදුරුවෝ ළඟටත් යනවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ බොහොම කර්කශ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. හැබැයි උන්වහන්සේ ළඟටත් යම් පිරිසක් යනවා. දේවදත්ත හාමුදුරුවෝ පාපී දෘෂ්ටි අරගෙන හිටියා. හැබැයි රහත් වෙන්නට පුළුවන් 500ක් දෙනා උන්වහන්සේත් එක්කත් ගියා. ඒ මොකක් නිසාද? අර සාංශාරික ඇබ්බැහිය, සාංශාරික හුරුව. එතකොට ඒ තමන් බණ දහම් අහන්නට හුරු වෙච්ච පුරුදු වෙච්ච රටාව යම් විදිහක්ද ඒ රටාවෙන් තමයි උන්වහන්සේට යම් යම් දේවල් වැටහෙන්නේ වඩා පහසුවේ. එතකොට ඒකට වඩා ප්‍රශස්ත ක්‍රමයක් හැටියට වෙන ක්‍රමයක් කියා දුන්නට ඒ ප්‍රශස්ත ක්‍රමයේ උන්වහන්සේට වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද ඒ විදිහට අවබෝධ කරන්න නෙමෙයි පුරුදු වෙලා තියෙන්නේ. මනස හුරු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත්වෙච්ච ආකාරය දිහා බැලුවාම ඒ භික්ෂුන් වහන්සේලාට එක් එක් විදිහේ රටාවන් අනුව තමයි පුහුණු කරලා තියෙන්නේ. ඊළඟට තව භික්ෂු පිරිසක් භික්ෂුන් වහන්සේලා 49ක් විතර බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන අරහත්ත්වයට දක්වා භාවනා කරන්නට කමඨහන් ගන්නවා. කමඨහන් අරගෙන උන්වහන්සේලා නික්ම යනවා. ස්වාමීනි අපි සුදුසු තැනකට ගිහිල්ලා කමඨහන් වඩනවායි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. උන්වහන්සේලා නික්ම යනවා. නික්ම ගිහිල්ලා තැන් වල හොයාගෙන යනවා. ඉතින් එක සෙනසුනකට යනවා. එතන සෙනසුන හොඳයි. බොහොම පහසුයි. හැබැයි පිණ්ඩපාතේ ගියන් පස්සේ දානේ හොඳට ලැබෙන්නේ නැහැ. ඉතින් කුසගිනි නිවා ගන්නට දානේ ටික හරියට ලැබෙන්නේ නැත්නම් එතන පහසුවෙන් භාවනා කරන්න බැහැ. නිසා මේ සෙනසුන භාවනාවට යෝග්‍ය නැහැ. අපි වෙන තැනකට යමු කියලා උන්වහන්සේලා වෙනත් තැනකට යනවා. ඊට පස්සේ වෙනත් තැනකට ගියාට පස්සේ එතන පිණ්ඩපාතේ හොඳයි. හැබැයි සෙනසුන හොඳ නැහැ. තව තැනකට යනවා. එතන පිණ්ඩපාතෙත් හොඳයි, සෙනසුනත් හොඳයි. හැබැයි කෘමි සත්තුන්ගෙන් උවදුරු පැමිණෙනවා. මෙහෙම උන්වහන්සේලා එක එක තැන හොයා යනවා. මෙහෙම වසර ගාණක් ඇවිදගෙන යනවා සුදුසු තැන් හොය උන්වහන්සේලාට කමටහන අමතක වෙනවා. ආයේ බුදුහාමුදුරුවෝ ළඟට එනවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි අපිට කර්මස්ථානයේ අමතකයි නැවත අපිට නිවන් දකින්න තෙක් අරහත්ත්වයට දක්වා කමඨහන් කියා දෙන්න. බුදුහාමුදුරුවෝ මොකුත් ප්‍රශ්න කරන්නේ ආපහු කර්මස්ථාන කියා දෙනවා. ආපහු අරහාමුදුරුවෝ පිටත් වෙනවා. පිටත් වෙලා ගිහිල්ලා ආයෙත් ඇවිදිනවා රට පුරාම. ඇවිදලා වසර ගාණක් ඇවිදලා ආයෙත් එනවා. ආයෙත් ඇවිල්ලා දෙවනි පාරටත් කමඨහන් ඇහුවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ කිසිවක් කියන්නේ බුදුහාමුදුරුවෝ අර කමඨහන් ටික ආපහු පැහැදිලි කරලා දෙනවා. කොහොම ගිහිල්ලා තුන්වෙනි පාරත් ඇවිදලා ආපහු එනවා. දැන් මේ වෙනකොට උන්වහන්සේලාට ඔය ඇවිදීමටම අවුරුදු 40ක් විතර ගත වෙලා. එතකොට දැන් අවුරුදු 20න් උපසම්පදා වුණා නම් දැන් අවුරුදු 60ක් විතර වෙනකන් කකුල් ගෙවෙනකන් ඇවිදලා භාවනාවට සුදුසු තැන් හොය. ඊපස්සේ ඊළඟටත් බුදුහාමුදුරුවෝ ළඟට පැමිණෙනවා. පැමුණන් පස්සේ එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි භාවනා කළාද? නෑ ස්වාමීනි අපි සුදුසු තැන් සෙව්වා. නොබලා සුදුසු තැන් සොයන්නේ ඇතුළතින්ද පිටතින්ද? එතකොට භාවනාව කියන්නේ ඇතුළත කාර්යයක්. ඒක මනස සම්බන්ධ කාර්යයක්. එතකොට නුඹලා මේ භෞතික දේවල් වලටම සීමා වෙලා භෞතික සුදුසුකම් වලින්ම නුඹලා නිවන් දකින්නටද මේ සොයන්නේ?
ඒ නිසා භෞතික සුදුසුකම යම් ප්‍රමාණයකට උපකාර වෙනවා. හැබැයි මානසික සුදුසුකමයි ගොඩනගා ගත යුත්තේ. ඒ නිසා මනසේ වංචක ධර්මවලට හසු වෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒතනදී තමයි මේ කාරණේ මතු කරන්නේ. මතු කරනකොට තමයි අර භික්ෂුන් වහන්සේලාට අවුරුදු 40ක් මුළුල්ලේ කකුල් ගෙවෙනකන් Taman තන තන ඇවිද්දෙව්වේ. ඒ Tamanගේ තෘෂ්ණා මූලික ආකල්පය තමන්ගේ රුචිකත්වයට ගැලපෙන තැන් තමන් හොයා ගියා. එතකොට මෙහෙම නේද මේ තණ්හාවට වසඟ වෙලා අපි මුළු සසරෙම ඇවිදින්න ඇත්තේ කියලා දකිනකොට තමයි මේ තණ්හාවෙන් අවිද්‍යාව ඇති කරන හැටි, අවිද්‍යාවෙන් තණ්හාව ඇති කරන හැටි, මේ අවිද්‍යාව නිසා කාම තණ්හා, භව තණ්හා පවතින හැටි. එතකොට ඒ අවිද්‍යාව දුරු වෙනකොට භව තණ්හාව දුරු වෙන හැටි උන්වහන්සේලා අවබෝධ කරන්නේ ඒ තථාගත අනුශාසනයත් එක්කලාම උන්වහන්සේලා 40 දෙනා වහන්සේම අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ විදිහට අරහත්ත්වයටපත් වෙනවා නම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි කලින් ඒක කියා දුන්නේ නැත්තේ? ඉතින් කලින් කියා දුන්නේ නැත්තේ කලින් ඒ මට්ටමට උන්වහන්සේලාගේ මනස මෝරලා තිබුණේ නැහැ. අත්දැකීම් වලින් පරිණත වෙලා තිබුණේ නැහැ. ඒ අත්දැකීමෙන් පරිණත වෙච්ච අවස්ථාවේ තමයි අර කාරණේ පැහැදිලි කරනකොට උන්වහන්සේලාට ඒක වැටහෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ යම්කිසි කෙනෙකුට මේ ලෝකේහි යථාර්ථය, මේ සංස්කාර ධර්මයන්හි හේතුඵල සම්බන්ධය, මේ සංස්කාර ධර්මයන්හි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, මේ සංස්කාර ධර්මයන් චතුරාර්ය සත්‍ය ක්‍රමයට මේ සසර දුක ලෙහන්න පුළුවන් කියන බව, මේවා Tamanට අවබෝධ වෙන අවස්ථාව මොන විදිහෙන්ද උද්ගත වෙන්නේ කියන එකට කෙනෙකුට ක්‍රමයක් හදන්න බෑ. ඒකට යම්කිසි න්‍යායක් කියා දෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු අවදි කරගන්නට ඕන, මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්නට ඕන කියලා ඊට පස්සේ තමන් විසින් ඒ ක්‍රමය සකස් කරගන්න ඕන. අපි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා අපිට රියදුරු පාසලකට ගිහිල්ලා රිය පදවන හැටි ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉගෙනගෙන ආවන් පස්සේ මුලින්ම අපි අර එල් අකුර සටහන් කරපු බෝඩ් එකකුත් එල් බෝඩ් එකකුත් දාගෙන ඊට පස්සේ අපි අර ගුරුවරයා කියපු විදිහට තමයි සුක්කානම කරකවන්නේ, බ්‍රේක් එක පාගන්නේ, ක්ලච් එක දෙන්නේ, මේ හැම දෙයක්ම අර ගුරුවරයා කිව්ව විදිහට අනුකරණය කරන්න යනවා. එතකොට අපි අනුකාරකෙක් විතරයි. අපි හැබෑවට ධාවකෙක් රියදුරෙක් නෙමෙයි. ඊට පස්සේ කාලයක් යනකොට තමයි අපිට මේ උපකරණය හරියට හුරු වෙන්නේ, තමන්ගේ අතපය හරියට හුරු වෙන්නේ, බය නැති වෙන්නේ, මේක කරන්න ඕන විදිහ මොකක්ද කියලා තමන්ට වැටහෙන්නේ. ඊට පස්සේ අර ගුරුවරයා කියපු විදිහට නෙමෙයි තමන්ට ආවේනික රටාවක් තමන්ට ගොඩ නැගෙනවා. එතකොට ඒ රටාව වෙන කෙනෙක්ගේ රටාවක් නෙමෙයි, ගුරුවරයා කිව්ව රටාවක් නෙමෙයි. හැබැයි સિદ્ધාන්ත ටික ගුරුවරයා කිව්ව එක තමයි. ඒ સિદ્ધාන්තයේ යටතේ තමන්ට ආවේනික අනන්‍ය ක්‍රමයක් සැකසෙනවා. ඒ නිසා භාවනාව සාර්ථකව ඉදිරියට යන්න නම් විදර්ශනා භාවනාව තමන්ට අනන්‍ය වූ ක්‍රමයකට තමයි ඉදිරියට යා යුත්තේ. එහෙම නැතුව පොතක තියෙන විදිහටවත්, ගුරුවරයා කියන විදිහටවත්, පාවොක් ක්‍රමයටවත්, එහෙම නැත්නම් සයාඩෝ ක්‍රමයටවත්, ගෝයින්කා ක්‍රමයටවත්, රේරුකාණේ හාමුදුරුවන්ගේ ක්‍රමයටවත්, වෙන කාගේ හරි ක්‍රමයකටවත් නෙමෙයි. තමන් ඉදිරියට යා යුත්තේ තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන ක්‍රමයකට. හැබැයි අපිට මේ මගට අවතීර්ණ වෙන්න කුමක් හෝ පුහුණුවක් අවශ්‍යයි. අර අපි රියදුරු පාසලට ගිහිල්ලා ඒක මොන රියදුරු පාසලද මොන නමින්ද හඳුන්වන්නේ කියන එක අපිට වැඩක් නැහැ. ඒක මොන ගුරුවරයාගේ පාසලද කියන එක අපිට තරම් වැදගත් නැහැ. ඒ කොතනකට හරි ගිහිල්ලා අපි මේකේ මූලික સિદ્ધාන්ත ටික ප්‍රවේශය හඳුනා ගන්නට ඕන. ඒ ප්‍රවේශය හඳුනාගත්තට පස්සේ අපිට ඒ ප්‍රවේශයෙන් ප්‍රවේශ වෙලා පුහුණු කරගෙන යනකොට ඒක Tamanට අනන්‍ය රටාවකින් සැකසෙන්නට ඕන. ඉතින් යම්කිසි කෙනෙක් කියනවා නම් අද මේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමේ, පාවොක් ක්‍රමේ, සයාඩෝ ක්‍රමේ, ගෝයින්කා ක්‍රමේ මේවා පොත්වල තියෙන ඒවා නෙමෙයි, අට කතාවේ නැහැ කියලා ඒක ඥානවන්ත කතාවක් නෙමෙයි. ඉතින් එහෙම කියනවා නම් ඒකේ තේරුම තමයි ඒතනත්තා විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නැහැ. සමතය පිළිබඳව ඔන්න වෙන ක්‍රමෝපායන් දක්වනවා නම් ඒ පිළිබඳව අපට යමක් කතා කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. නමුත් විදර්ශනා ක්‍රමය තුළ යම්කිසි කෙනෙකුට සතිය පිහිටවා ගන්න, සම්පජඤ්ඤය අවදි කරගන්න, ත්‍රිලක්ෂණය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, හේතුඵලය දකින්න ඒ පුද්ගලයාට එක් අවස්ථාවට අනුකූලව ඕනෑ තරම් ක්‍රමෝපායන් පැහැදිලි කරලා දෙන්නට පුළුවන් තමන්ගේ ශිෂ්‍යයාට වැටහෙන ආකාරයට.
ඉතින් ඒ නිසා අපට පුළුවන්කම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය මූලික කොටගෙන වැඩි දෙනෙකුට ඵලදායක ක්‍රමයක් කියලා නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සියලු දෙනාටම සාධාරණ ක්‍රමයක් නෙමෙයි. සයඩෝ ක්‍රමේ යම් පිරිසකට හරියන්න පුළුවන්, සමහරුන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. පාව ක්‍රමේ සමහරුන්ට හරියන්න පුළුවන්, සමහරුන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සයඩෝ ක්‍රමේ කෙනෙකුට හරියන්න පුළුවන්, තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සියලු දෙනාටම හරියන්න එක විදර්ශනා ක්‍රමයක් හදන්න පුළුවන් ගුරුවරයෙක් ලෝකේ ඇති කියලා හිතන්න බෑ. එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තමයි ඒ ක්‍රමය මෙන්න මේකයි කියලා හරියටම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා යම් යම් ගුරුකුලවල තමන් වහන්සේලා ප්‍රගුණ කරපු තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබුණු යම්කිසි ක්‍රමයක් ඒ ගුරුවරයා ශිෂ්‍යයින්ට කියා දෙනවා. ඒ කියා දෙනකොට ගොඩක් වෙලාවට ඒ ගුරුවරයා ළඟට යන්නේ ධාතු වශයෙන් සමාන වෙන සංසන්දනය වෙන ගෝලයෝ ටිකක්. දැන් බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරනවානේ. අර චංකම සූත්‍රයේදී ගිජ්ජකූට පර්වතයේ සරියුත් හාමුදුරුවොත් එක්කලා සක්මන් කරන හැමදෙනාම ප්‍රඥාව පිළිබඳ උනන්දු වෙන අය. මුගලන් හාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය හැමදෙනාම 이르දිය පිළිබඳ උනන්දු වෙන අය. එතකොට අනුරුද්ධ හාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය දිබ්බ චක්කු ඥානය පිළිබඳ දිවස පිළිබඳ උනන්දු වෙන අය. ආනන්ද හාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය බහුශ්‍රුත භාවය ගැන උනන්දු වෙන අය. මේ කාරණේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ධාතු වශයෙන් පුද්ගලයෝ සැසඳෙන හැටි ඒගොල්ලෝ දැනගෙන නෙමෙයි ඉබේම වගේ ඇදිලා ගිහින් තියෙන්නේ ඒ තමන් වඩාම රුචි කරන තමන්ගේ ආකල්පය එහෙම නැත්නම් තමන් වැඩිපුරම උනන්දු වෙන පැත්තට ඒ පැත්ත කියා දෙන ගුරුවරයා ළඟට තමයි ඇදිලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අද බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා දහම් දෙසුවා වුණත් එක් එක්කෙනා මේ ගුරුකුල අතාරින්න සූදානම් නැහැ. මොකද ඒ තම තමන් කැමති ගුරුවරයා ළඟට තමයි ඇදිලා යන්නේ. ඒක තමයි ධාතු වශයෙන් සැසඳෙනවා කියන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දී ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මේ සියලු දෙනා ඉඳද්දී රහත් වෙන්න පුළුවන් 500ක් දෙනා දේවදත්ත හාමුදුරුවොත් එක්කලා ගියේ කවර ධර්මයක් දැකලාද? ඒක තමයි අර ධාතු වශයෙන් සැසඳීම. ඒක තමයි සාංශාරික ඇසුර, සාංශාරික ඇබ්බැහිය. එතකොට අන්න ඒ වගේ යම් යම් ගුරුකුල වලට යම් යම් ගුරුවරු වෙත තමන් නොදැනුවත්වම සමීප වෙන්නට පුළුවන්. උන්වහන්සේලාගේ ක්‍රමය සාංශාරික වශයෙන් අනුගමනය කරලා තියෙන, ඒ විදිහට හිතන, ඒ විදිහට කල්පනා කරන, ඒ විදිහට ධාතු වශයෙන් සැසඳෙන අය. මොකද එහෙම සැසඳෙන නිසා එතන රැඳෙන්නේ. එහෙම නැත්නම් එතන රැඳෙන්නේ නැහැ, එතන මට හරියන්නේ නැහැ කියලා වෙන තැනකට යනවනේ. එතකොට දැන් යම්කිසි ගුරුවරයෙක් පුරුදු පුහුණු කරන ක්‍රමය Tamanට විදර්ශනාව හැටියට සාර්ථක වෙච්ච ක්‍රමේ අර ධාතු වශයෙන් සංසන්දනය වෙමින් Taman සමීපයට පැමිණෙන වැඩි දෙනෙකුට ඒක සාර්ථක ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට ඒ ගුරු ශිෂ්‍ය පරම්පරාවේ දීර්ඝ කාලයක් ඒක සාර්ථක ක්‍රමයක් හැටියට පවත්වාගෙන යන්නට පුළුවන්. නමුත් එහෙම පවත්වාගෙන ගිය පමණින්ම ලෝකේ හැම දිනාටම ඒ ක්‍රමය තමයි හරියන්නේ කියලා කිසි කෙනෙකුට ඒක යෝජනා කරන්නට පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි දැන් විදර්ශනා භාවනාව සම්බන්ධව පිම්බීම හැකිලිම වගේ ක්‍රම බොහෝ දෙනා අතීත කාලේ පිම්බීම හැකිලිමේ භාවනා ක්‍රමය ආරම්භ වෙච්ච කාලේ හරියට ගිහි පැවිදි දෙපිරිසකින්ම ඔකට විවේචන ඇවිත් තියෙනවා. බඩ භාවනාව මේ ඔහොම එකක් බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ, ආනාපාන සතියයි දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අර රෙදි කෑල්ලම අවලා දීපු එක මොන භාවනාවද එතකොට? ඒකට කියන්න වෙන්නේ. එතකොට අර පිම්බෙන හැකිලෙන එකට බඩ භාවනාව කියනවා නම් රෙදි කෑල්ලම අවලා දීපු එකට කියන්න වෙන්නේ වෙන භාවනාවක් කියලා. එතකොට රත්තරන් නෙළුම වලා දීපු එකට කියන්න වෙන්නේ වෙන භාවනාවක් කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ එක් එක්කෙනාට ඒක ප්‍රායෝගිකව වැටහෙන හැටියට තමයි ඒ කාරණා බුදුවරු කියා දෙන මට්ටමට අනිත් හැම දෙනාටම ඒවා පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් එක් එක් ගුරුවරු තම තමන්ට සාර්ථකයි කියලා දැනුණු යම්කිසි ක්‍රමයක් ලෝකෙට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒක සමහරුන්ට ගැලපෙන්න පුළුවන්. දැන් ඒ පිම්බීම හැකිලිම කියන භාවනා ක්‍රමය ආස්වාස ප්‍රස්වාසයට වඩා යම්කිසි පහසුවක් තියෙනවා. ඇයි ආනාපාන සතිය ඍජුවම කරන්න ගියාම ආස්වාස ප්‍රස්වාස වායුව ගැන අවධානය පවත්වා ගන්න ආධුනිකයාට පහසු නෑ.
මොකද ඒ ආස්වාස ප්‍රස්වාස වායුව ඉක්මනට මනසට හසු වෙන්නේ නැහැ. හසු වුණත් ඒක සියුම් වැඩි නිසා ඉක්මනට ඒක නොදැනී යනවා. ඊළඟට වෙන වෙන අරමුණු වලට සිත යනවා. ඉතින් ආධුනිකයෙකුට මේ කයේ පිම්බෙන හැකිලෙන ලක්ෂණය ගැන අවධානය යොමු කරගත්තාම ඒක රළුයි. ඒක අර වායෝ ධාතුවට වඩා මේ පඨවි ධාතුවේ ඇති වෙන වෙනස පැහැදිලිව දැනෙන්න ගන්නවා. එතකොට ආධුනික ශිෂ්‍යයෙකුට ආධුනික යෝගාවචරයෙකුට ආස්වාස ප්‍රස්වාස එහෙම නැත්නම් ආනාපාන සතියට ඍජුව යොමු වෙනවට වඩා පිම්බීම හැකිලිම කියන කර්මස්ථානේ වඩා පහසු කර්මස්ථානේ. එතකොට ඒක පොතේ නෑ අට කතාවේ නෑ කියලා කලබල වෙන්න දෙයක් නෑ. එහෙම ඕනතරම් අසංඛ්‍ය ගණනක් කර්මස්ථාන නිර්මාණය කරන්න පුළුවන් විදර්ශනාවට. විදර්ශනාවට කර්මස්ථාන මෙච්චරයි කියලා කොහෙවත් නියමයක් නෑ. කොහෙවත් පනවලා නෑ. සමතේට කර්මස්ථාන 40යි. හැබැයි විදර්ශනාවට කර්මස්ථාන ඕන තරම් නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දැන් ඔය එක අවස්ථාවක එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් අපි සමග කිව්වා උන්වහන්සේට භාවනා කරනකොට හරියට සිහිය පිහිටන්නේ නැහැ. සක්මන් කළත් සිහිය පිහිටන්නේ නැහැ, නිදිමත එනවා. ඊට පස්සේ එක භාවනා ගුරුවරයෙක් උන්වහන්සේට උපදෙස් දීලා තිබුණා. එහෙනම් ඔබ වහන්සේ පස්සෙන් පස්සට සක්මන් කරන්න. පස්සෙන් පස්සට සක්මන් කරනකොට කොයි වෙලේ අදගෙන වැටෙයිද කියන බියත් එක්කලා මනස සීරුවෙන් පවතිනවා. හැම තිස්සෙම කකුල තියෙන එක ගැන බොහොම පරිස්සමෙන් අවධානයෙන් ඉන්නවා. අන්න එතකොට සිහිය පිහිටනවා. දැන් මේ ක්‍රමේ උන්වහන්සේ තරුණ හාමුදුරු නමක් නිසා උන්වහන්සේට සාර්ථකයි. හැබැයි වයසක උපාසකම්ම කෙනෙකුට උපාසක මහත්තයෙකුට මේ ක්‍රමේ කියා දුන්නොත් එහෙම ඇද වැටිලා අතපය කඩා ගන්නවා. ඉතින් ඒ නිසා ඒක හැමෝටම සාර්ථක නැහැ. හැමෝටම සාර්ථක නැහැ පොතක තිබුණේ නැහැ කියලා ඒක වැරදි ක්‍රමයක් කියලා කියන්නත් බෑ. ඒක ප්‍රායෝගිකව කරලා බැලුවොත් ඕන කෙනෙකුට දැනෙනවා ඉස්සරහට සුපුරුදු විදිහට යනවට වඩා හොඳට සිහිය පිහිටනවා පස්සෙන් පස්සට කකුල තියනකොට මොකද අවදානම වැඩි. ඒ නිසා හොඳ පරිස්සමින් අවදියෙන් ඉන්නට ඕන. ඒ නිසා ආධුනික අවස්ථාවේදී අපිට බලෙන් මනස රඳව ගන්න ඒ බඳු උපාය මාර්ග බොහොම සාර්ථකයි. ඊළඟට දැන් අපි සක්මන් කරනකොට එකම සමබිමක එකම දිගට කෙලින්ම සක්මන් කරගෙන යන එක තමයි සාමාන්‍ය සුපුරුදු ක්‍රමය. හැබැයි අපිට හැරි හැරි වංගු වංගු පඩිපෙල් ගොඩ වෙලා පල්ලම් බැහැ බැහැ එහෙම යන්න තියෙන තැනක සක්මන් කළොත් අර එක සමබිමේ යනවට වඩා හොඳට සිහිය පිහිටනවා අපිට. ඉතින් අපිට කාලයක් ප්‍රගුණ කරනකොට අර සමබිමේ සක්මන් කිරීම තමයි හොඳ. මොකද එතකොට තමයි අපේ ඒකාග්‍රතාවය වර්ධනය වෙන්නේ. හැබැයි මූලික අවස්ථාවේ ආධුනිකයෙකුට ඒ සමබිමේ සක්මන් කරනවට වඩා වංගු තියෙන, අපහසුතා තියෙන, පඩිපෙල් නගින්න තියෙන, පඩිපෙල් බහින්න තියෙන, හැරි හැරි යන්න තියෙන, අමාරුවෙන් යන්න තියෙන ඒ වගේ තැනක සක්මන් කිරීම ආධුනිකයෙකුට වඩා සාර්ථක වෙන්න පුළුවන් සිහිය පිහිටවා ගන්න. ඉතින් ඒවා පොත්වල තියෙන ඒවාවත් සූත්‍රයක තියෙන ඒවාවත් නෙමේ. තමන්ට සිහිය නම් පිහිටව ගන්න ඕන කරන්නේ තමන් උත්සාහ කරලා බලන්න ඕන තමන්ට සිහිය පිහිටන්නේ කොයි විදිහෙන් කරනකොටද. ඉතින් ඒ කරන ක්‍රමය අධාර්මික දෙයක් නොවේ නම් ඒකෙන් අකුසලයක් රැස් වෙන්නේ නැතිනම් ඒ ඕනම ක්‍රමයක් සිහිය පිහිටවා ගන්නට තමන්ට ප්‍රායෝගිකයි කියලා දැනෙනවා නම් ඒක පොතේ තිබුණ නැහැ කියලා අට කතාවේ තිබුණ නැහැ කියලා ගුරුකුලයක කියලා තිබුණ නැහැ කියලා මේක අලුත් ක්‍රමයක් අමුතු ක්‍රමයක් කියලා ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. විදර්ශනාව සඳහා අවශ්‍ය ගුණාංග දියුණු වෙනවා නම් ඒක විදර්ශනා කර්මස්ථානයක් හැටියට අපිට පුහුණු කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා භාවනාවට යොමු වෙන සහ භාවනාව කරගෙන යන සියලු දෙනාම විශේෂයෙන් තේරුම් ගන්නට ඕන. රේරුකාණේ මහානායක හඳුරෝ දක්වලා තියෙන කාරණේ ඒ තමයි සතිපට්ඨාන භාවනාව පිළිබඳව විදර්ශනා භාවනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබුණට ඒක මෙන්න මේ විදිහෙන් කළ යුතුයි කියලා සූත්‍ර දේශනාවකවත් කොතනකවත් ස්ථිර ක්‍රමයක් ඒ සම්බන්ධව පැහැදිලි කරලා නැති බව. ඉතින් ඒකෙන් හොඳටම ඒත්තු යන කාරණේ තමයි එහෙම නිශ්චිත ක්‍රමයක් සියලු දෙනාට ගැලපෙන ක්‍රමයක් පහදන්නට පුළුවන් දෙයක් නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ. සමතය කියන්නේ තාක්ෂණික වැඩපිළිවෙලක් නිසා එහි තාක්ෂණික ක්‍රම ශිල්පය හැමෝම එකම විදිහට කරගෙන යන්න ඕන. ඒකේ අවබෝධය ඇති කරගන්න තම තමන්ට වැටහෙන ක්‍රමය කියලා හරියන්නේ නැහැ. ඒ විදිහට ඒක කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන ගියාම තමයි පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. ඒක කාටත් එක විදිහක් පණවන්නට පුළුවන්. ඒක කරන්න පුළුවන් නම් කරනවා, බැරි නම් අතහැරලා දාලා නිකන් ඉන්නවා. දෙකෙන් එකයි තියෙන්නේ. පුළුවන් නම් කරනවා, බැරි නම් පුළුවන් එකක්
හොයාගන්න. විදර්ශනාව කියන්නේ එහෙම නෙමෙයි. විදර්ශනාව තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තම තමන් පුහුණු කරන්නට ඕන. ඒ පුහුණුව තමන්ට ආවේනික වූ එකක් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි භාවනාව සඳහා ආරම්භ කරන්නේ පාවොක් ක්‍රමයෙන්ද, සයාඩෝ ක්‍රමයෙන්ද, එහෙම නැත්නම් කවුද ගෝයින්කා ක්‍රමයටද, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකටද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එය විකෘති වූ ක්‍රමයක් නෙමෙයි නම්, අර්ථ විකෘති කරපු, ප්‍රතිපදා විකෘති කරපු ක්‍රමයක් නෙමෙයි නම්, පැහැදිලිව සති සම්පජඤ්ඤය අවදි කළ හැකි ක්‍රමයක් නම් ඒ ක්‍රමය අලුතෙන්ම නිර්මාණය කරගත්තා වුණත් විදර්ශනාවේදී අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න පුළුවන් කමක් නැහැ එකපාරට. ඉතින් ඒක පුහුණු කරන්න ගියාම පුද්ගලයා පැටලෙනවා නම්, ව්‍යාකූල වෙනවා නම්, සති සම්පජඤ්ඤයෙන් තොර වෙනවා නම් අන්න ඒ බඳු ක්‍රම අපිට කියන්නට පුළුවන් ඒක සුදුසු නැහැ කියලා. ඒ නිසා විදර්ශනාව සම්බන්ධව ඔය කාරණය අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕන භාවනා කරන සියලු දෙනා. මම හිතන්නේ ටික ප්‍රමාණවත් කියලා. අත උස්සලා තියෙන ප්‍රශ්නයක් අහන්න, මේ කාරණේ සම්බන්ධවම ප්‍රශ්නයක් නම් පමණක් අහන්න. එහෙම නැත්නම් වෙනත් කාරණයක් සම්බන්ධව නම් අපි තව ටිකක් මේ භාවනාව සම්බන්ධව කතා කරලා සාකච්ඡාවේ අවසාන හරියේදී අමතර ප්‍රශ්න අහන්නට කාලය තියෙනවා. මේ භාවනාව සම්බන්ධවම ප්‍රශ්නයක් නම් පමණක් අහන්න. ඔව්. තව චොට්ටක් හයියෙන් කතා කරන්න පුතා, එහෙනම් මදි. ස්වාමීන් වහන්සේ අපි කොහොමද ස්වාමීන් වහන්සේ විකෘති ක්‍රමයක් කියලා හොයාගන්නේ? ඒ කියන්නේ කොහොම අපිට සුදුසු නැති ක්‍රමයක් කියලා අපි කොහොමද ඒක අඳුරගන්නේ ස්වාමීන් වහන්සේ? ඒක අඳුනගන්නට මූලික වශයෙන් අපට දැනුමක් තියෙන්නට ඕන. භාවනාව කියන්නේ මොකද්ද? දැන් අපි මේ භාවනාව පිළිබඳ කාරණේ ආරම්භ කරනකොට මුල්ම අවස්ථාවේ සාකච්ඡා කරන්නේ භාවනාව කියන්නේ මොකද්ද? ඒ භාවනාවේ වෙන්න ඕන මොකක්ද? අපි භාවනා කරන්නේ මොකටද? ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ මොන විදිහේ ප්‍රතිඵලයක්ද? මේවා අපි මූලික වශයෙන් කතා කළානේ. එතකොට භාවනාව කියන්නේ සිත පුහුණු කරන වැඩපිළිවෙල. ඒ සිත පුහුණු කරන වැඩපිළිවෙලේදී ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව අවදි වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා අපිට සිහිය තියෙන්නට ඕන, වීරිය තියෙන්නට ඕන, නුවණ තියෙන්නට ඕන. සතිය සහ ඒ වගේම ආතාපි සම්පජානෝ සතිමා. ඔය කාරණා තුන, ඒ කියන්නේ සිහිය, ප්‍රඥාව, වීරිය. ඔය කාරණා තුන අපට අත්‍යවශ්‍යයි. ඊළඟට මේ භාවනාව තුල බෝධිපාක්ෂික ධර්ම අනුක්‍රමයෙන් වැඩෙන්නට ඕන. ඉතින් අන්න ඒ කාරණාත් එක්ක තමයි අපට හඳුනා ගන්නට තියෙන්නේ. ඒ වගේම අකුසල් දුරු වෙන්නට ඕන, කුසල් අවදි වෙන්නට ඕන, ප්‍රඥාව වැඩෙන්නට ඕන. ඉතින් ඊට පරිබාහිර දෙයක් වෙනවා නම් ඒක අපට සුදුසු භාවනා ක්‍රමයක් කියලා අනුමත කරන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න සමහරු කියනවා, "හාමුදුරනේ මම භාවනාවට වාඩි වුණාන් පස්සේ ඒකෙන් මම සමාධි වෙනවා. සමාධි වුණාට පස්සේ මට මොකුත්ම දැනෙන්නේ නැතු වෙනවා. ඉන්න තැන දන්නෙත් නැහැ, කොච්චර වෙලා ගියාද දන්නෙත් නැහැ, වේදනාවකුත් නැහැ, අමාරුවකුත් නැහැ, අරමුණුත් නැහැ, මොකක්වත් නැහැ, ඔහෙ ඉන්නවා." ඉතින් එහෙම ඉන්නවා කියනවා නම් ඒක නිවැරදි භාවනා ක්‍රමයක් නෙමෙයි. මොකද එතන සිහියක් නැත්තම්, ප්‍රඥාවක් නැත්තම්, ඉන්නේ කොහෙද කියලාත් නිනව් නැත්තම්. ඉතින් එතකොට මොනවද වැඩෙන්නේ? ඉතින් එහෙමනම් එතන තියෙන්නේ එක්තරා පටලැවිල්ලක්, මුලාවක්. ඊළඟට අපි පසුගිය දිනයකදී සාකච්ඡා කළා අර මරණානුස්සති භාවනාව කිරීම සම්බන්ධව. තමන් වාඩි වෙලා ඉඳගෙන තමන්ව මැරිලා බිනි පෙට්ටිය තියෙන හැටි චිත්ත රූප මවමින් ඊට පස්සේ කුණු වෙන හැටි ආදී චිත්ත රූප මවනවා. එතකොට මේ චිත්ත රූප මැවීම තුලත් පියවරෙන් පියවරට ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේක තුල අවසානයේ යථාර්ථය දැකීමක්ද සිද්ධ වෙලා තියෙන්නේ මනෝමය සංකල්පනා තුල හිරවීමක්. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ මනෝ සංකල්පනා වලින් එළියට ඇවිල්ලා ලෝකේ යථාර්ථය දකින්න. ඒ යථාර්ථය දකින්නට කරන භාවනාව තුලත් අවසානයේ අපි මවාගත්තු මනෝ සංකල්ප තුල නම් හිර වෙන්නේ. ඒක අපිට යථාර්ථය අවබෝධ කරගන්නට උපකාර වෙන කාරණයක් වෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් ඒ නිසා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන මොකක්ද අපි කරන්නේ කියන එක. දැන් අර සමත භාවනාවලදී තියෙන විශේෂත්වය තමයි සමත භාවනාවලදී සමහර සංකල්ප තුලත් මනස පිහිටවනවා.
ඒකයි මම කිව්වේ එතන මේ යථාර්ථය අවබෝධ කරන ක්‍රමයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ තාක්ෂණික වශයෙන් මනස අනුක්‍රමයෙන් සැහැල්ලු කරන, සුවපත් කරන, ඒකාග්‍ර කරන ක්‍රමයකුයි එතන තියෙන්නේ. ඒ නිසා ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන ඒවා සාසනික විවාහාරයේ හඳුන්වන්නේ ditta ධම්ම සුඛ විහරණ කියලා. එතකොට මේ ජීවිතේම සැපසේ ඉන්න ක්‍රමයක්. ඊළඟට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ අරූප ධාන හතර හඳුන්වන්නේ ශාන්ත විහරණ හැටියට. ඒ කියන්නේ මනස ඊටාම සියුම් කරලා, චිත්ත වේග එහෙම නැත්නම් සිතෙහි ක්‍රියාකාරීත්වය ඊටාම සියුම් කරලා. එතකොට ඒ සියුම් කලයින් පස්සේ මේ මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙන්නට පුළුවන් අතිශයින්ම ශාන්ත තත්ත්වයට මනස ගෙනහිල්ලා. ඒක උපක්‍රමශීලීව පියවරෙන් පියවර ඉස්සරහට ගෙනihin තියෙන්නේ. එතන සම්මුති සංකල්ප මත මනස පිහිටවන අවස්ථාවක් තියෙනවා. හැබැයි විදර්ශනාව තුළ අපි යථාර්ථය දකිනකොට එහෙම ක්‍රමයක් නෙමෙයි. අපි ඒකෙදි උත්සාහ කරන්නේ හැබැයි ස්වરૂපය අවබෝධ කරගන්නට. ඉතින් අන්න ඒ වගේ කාරණාත් එක්ක තමයි අපිට තේරුම් ගන්නට තියෙන්නේ මේ භාවනා ක්‍රමේ සාවද්ද එකක්ද නිර්වද්ද එකක්ද කියලා විනිශ්චය කරගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් අපිට තනියම එහෙම එකපාරට විනිශ්චය කරන්න බැරි නිසා තමයි අපිට මූලික අවස්ථාවේදී යම්කිසි කවුරුත් විසිනුත් පිළිගන්න යම්කිසි ගුරුකුලයක් ඇසුරු කරන්න සිද්ධ වෙන්නේ. අපි අර මුලින් එකයි කිව්වේ දැන් රිය පදවන්න තමන්ම එහෙම් මෙහෙන් අතපත ගාලා එහෙම් මෙහෙන් සුක්කානම කරකෝලා තමන්ම ඉගෙන ගන්න අයත් ඉන්නවා. හැමෝටම එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි නම් එතන නැත්තර රියදුරු පාසලකට යන එක තමයි හොඳ. ඉතින් ඒක මොන පාසලටද යන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හරියට කියා දෙන හොඳයි කියලා සම්මත වූ කවර හෝ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබීම වරදක් නෙමෙයි. ඉතින් ඒ නිසා මූලික වශයෙන් අපි වරද නිවරද Tamanට තෝරගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එහෙම බැරි නම් වැඩි දෙනෙක් විසින් නුවණැත්තන් විසින් අගය කරන ගුරුකුලයකින් මූලික පුහුණුව මඟ පෙන්වීම ලබා ගන්න එක තමයි අනුමත කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඔය ස්වාමීන් වහන්සේ ඒ වගේම මට තව හාමුදුරු කෙනෙක් මට කියලා තියෙනවා අර සිතට එන සිතුවිලි බලාගෙන ඉන්න. අන්න එහෙම බලාගෙන ඒ චිත්තානුපස්සනාව. ඒක වැරද්දක් නෙමෙයි. චිත්තානුපස්සනාවෙන් අපිට භාවනා ක්‍රමයක් අඳුර ගන්න පුළුවන් හැමදෙන්න. චිත්තානුපස්සනාව කියන්නේම භාවනා ක්‍රමයක්. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ තුන්වෙනියට දක්වන එකනේ චිත්තානුපස්සනා කියලා කියන්නේ. එතකොට ඇති වෙන සිත් පිළිබඳව අවදියෙන් බලන එක, ඒවා ඇති වෙන හේතුඵල ස්වභාවය, ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්ම, ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් එතන යම්කිසි ගැටලුවක් මතුවෙනවා නම් ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ විදිහට ඒ සිත පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කිරීම තමයි චිත්තානුපස්සනාවයි කියලා කියන්නේ. කොහොමද එහෙම ඒ චිත්තානුපස්සනාවෙන් අපිට ආවේනික භාවනා ක්‍රමයක් අඳුර ගන්න පුළුවන්ද එහෙම? චිත්තානුපස්සනාව උනත් කරගෙන යද්දී අවසානයේ Tamanට ආවේනික ක්‍රමයකට තමයි ඉදිරියට යන්නේ. දැන් ඔය සමහරුන්ට කියන්නේ භාවනා කරන්න එපා කියලා. ඒ එපා කියන්නේ භාවනාව හොඳ නැති නිසා නෙමෙයි. මොන භාවනාව කරන්න කිව්වා වුණත් අවසානයේ කරන්න පටන් ගත්තට පස්සේ Tamanගේ හිතට ඇබ්බැහි වෙච්ච රටාවකට තමයි යන්න පටන් ගන්නේ. ගුරුවරයා මොන කතන්දරේ කිව්වා වුණත්. එතකොට එහෙම යන්න පටන් ගත්තාම අර යම් මානසික දුර්වල චින්තන රටාවන්, ඒ කියන්නේ අගතිගාමී චින්තන රටාවන් තියන අය භාවනා කරන්න කියලා වාඩි වෙච්ච ගම ඊට පස්සේ ඒ දෙන කර්මස්ථානය අල්ලගෙන Tamanට ඕන විදිහට තමයි ඒක ගැන හිතා යන්නේ. ඉතින් එහෙම ගියයින් පස්සේ අවසානයේ මානසික ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අවසානයේ චෝදනා කරන්නේ ඔන්න භාවනා කරන්න ගිහිල්ලා පිස්සු හැදුනා, භාවනා කරන්න ගිහිල්ලා මානසික රෝගියෙක් වුණා කියලා තමයි චෝදනා කරන්නේ. භාවනාවෙන් කවදාවත් මානසික රෝගියෙක් වෙන්නේ නැහැ. ඒ මානසික රෝගී මනස රෝගී වීමේ අගතිගාමී චින්තන පෞරුෂයක් ඒතනත්තට කුඩා කාලේ ඉඳලා ඇබ්බැහි වෙලා තියෙනවා යම් ක්‍රමයකින්. සාංශාරික හුරුවක් නිසා හෝ මේ ජීවිතයේ ඇබ්බැහියක් නිසා හෝ හුරු වෙලා තියෙනවා. එතකොට භාවනාව කරන්න ගියා වුණත් ඒ අගතිගාමී චින්තන රටාවත් එක්ක තමයි ඔහු ඉදිරියට යන්නේ. ඉතින් එහෙම යන්න ගියාම ඒකෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු අයට හඳුනාගත්තාම ගුරුවරු කියනවා මේ භාවනාව කරන්න එපා. ඊට වඩා බුද්ධානුස්සතිය වගේ සරල භාවනාවක් පවත්වාගෙන යන්න, ගැඹුරු භාවනා විදර්ශනා කරන්න යන්න එපයි කියලා. ඉතින් ඒ නිසා අපිට චිත්තානුපස්සනාව
හරියට සතිය සම්පජඤ්ඤය අවදි කරගෙන කරනවා නම් චිත්තානුපස්සනාව අපේ සිත හඳුනා ගන්නට අත්‍යවශ්‍යම භාවනාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රමාණයි. අනුරුද්ධ හාමුදුරුවෝ අපිට භාවනාව සම්බන්ධව තව කාරණා අපිට තියනව නේද කතා කරන්න? එහෙම සංස දැන් අපි ඇත්තටම කතා කරගෙන ආවේ සතිපට්ඨාන භාවනාවේදී කායानुපස්සනාව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සංස වේදනානුපස්සනාව ගැන. ඒතර ස්වාමීන් වහන්සේ අපිට පහදලා දෙන්න අපි ඉඳ තිබුණ චිත්තානුපස්සනාවත් කතා කරමු ස්වාමීන් වහන්සේ. වේදනානුපස්සනාව මූලික වශයෙන් කීවැදෑරුම්ද අපි කරගෙන යන්නේ මොන ආකාරයකටද අපිට ඒ ආකාරයෙන් කරගෙන යන්නේ කොහොමද අපි විපස්සනාව පුරුදු කරන්නේ කියන කාරණේ ප්‍රකල දෙන්න. ඔව් වේදනානුපස්සන සතිපට්ඨානෙ දැන් ඇත්තටම ඔය ගෝයින්කාජීතුමාගේ ආයතනවලත් මේ වේදනානුපස්සනාව පාදක කරගෙන ගොඩනගාගත්තු යම්කිසි ආවේනික ක්‍රමයක් තමයි පුහුණු කරගෙන යන්නේ සංවේදන පිළිබඳව අවදිමත් මනසක් පවත්වා ගැනීම හැටියට. එතකොට බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කරනවා අපට දැන් කායානුපස්සනාව ඊට පස්සේ දෙවනි සතිපට්ඨානයේ හැටියට වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව කියලා කියනකොටම අපි ගොඩක් දෙනෙකුගේ මනසට එන්නේ මේ කටුක වේදනාව, දුක්ඛ වේදනාව පිළිබඳව විදර්ශනා කිරීම. මොකද භාවනා කරන්න ගියාම කකුලේ කැක්කුම, හන්දි කැක්කුම, බිමට හේතු වෙලා තියෙන තැන දැවිල්ල, හිරිවැටීම, නහරවල හිරවීම, කටු අනිනවා වගේ, හිරිවැටෙනවා වගේ දරා ගන්න බැරි වේදනා. ওই විදිහට දුක්ඛ වේදනා තමයි ගොඩක් දෙනෙකුට මූලික අවස්ථාවේ බහුලව අත්දකින්නේ. ඉතින් ඒ නිසා වේදනානුපස්සනා කියනකොටම හුඟක් දෙනෙකුට ආධුනිකයින්ට සිතට එන්නෙම මේ දුක්ඛ වේදනාව සම්බන්ධ කාරණා. නමුත් වේදනානුපස්සනාව දුක්ඛ වේදනාව සම්බන්ධව පමණක් නෙමෙයි සුඛ දුක්ඛ උපේක්ඛා කියන ත්‍රිවිධාකාර වේදනාව සම්බන්ධවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඒ ත්‍රිවිධාකාර වේදනාව නැවත දක්වනවා සාමිස වේදනා සහ නිරාමිස වේදනා වශයෙන්. එතකොට සාමිස වේදනා සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා තුනම සාමිස වේදනා හැටියටත් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් බෙදෙනවා, නිරාමිස හැටියටත් බෙදෙනවා. එතකොට මොකද්ද දැන් සුඛ දුක්ඛ උපේක්ඛා කිව්වහම අපිට සරලව තේරෙනවා. සුඛ කියලා කියන්නේ තමන්ට ප්‍රියමනාප වේදනාවන්, දුක්ඛ කියලා කියන්නේ අප්‍රිය අමනාප වේදනාවන්, උපේක්ඛා වේදනාවන් කියන්නේ විශේෂ ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් හෝ ඇති නොවන මධ්‍යස්ථ වේදනාවක්. ඉතින් ඒක අපිට එච්චර ප්‍රකට නැහැ. ප්‍රකට නැති නිසා තමයි අපිට ඒක මධ්‍යස්ථ වේදනාව හැටියට අපි හඳුනා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමේති පජානාති. එතකොට සාමිස දුක්ඛ වේදනාවක් විඳිනවා නම් මම දැන් සාමිස දුක්ඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්නට ඕන. නිරාමිස දුක්ඛ වේදනාවක් විඳිනවා නම් නිරාමිස දුක්ඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. එතකොට මොකද්ද මේ සාමිස දුක්ඛ නිරාමිස දුක්ඛ කියලා කියන්නේ? සාමිස කියලා කියනවා මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ඉන්ද්‍රයන් විසින් භුක්ති විඳිය හැකි දේවල් හඳුන්වනවා සාමිස කියන්නේ. එහෙම නැත්නම් ආමිස කියන වචනේ. එතකොට ආමිසය හා සම්බන්ධ යම් කාරණයක් නම් ඒක සාමිස ආමිසය සහිත කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් විඳින ආග්‍රහණ, දිවෙන් ලබන රස, කයින් විඳින ස්පර්ශ. මේ විදිහට අපි පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරන සහ මනසින් ග්‍රහණය කරන මේ අපේ ඉන්ද්‍රයන්ට ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ඉන්ද්‍රයන්ට අරමුණු වෙන පංචකාමයන් හඳුන්වනවා ආමිස කියලා. එතකොට මේ පංචකාමයන් සම්බන්ධ වූ දුක්ඛයක් නම් ඒ කියන්නේ දැන් අපිට කායික වශයෙන් ඇති වෙනවා යම්කිසි පීඩාවක්. ඒ පීඩාව අපිට ඇති වෙන්නේ
භාවනා කරන්න ගිය වෙලාවට විතරක් නෙමෙයිනේ අපට කායික පීඩා ඇති වෙන්නේ. දැන් අපි හිතමු අපි රැකී ආරක්ෂා කරන්න යන තැනදී. මොකද දැන් මේ සතර සතිපට්ඨානයේ මේ වාඩි වෙලා ඉන්නකොට කරන කතාවක් ගැන විතරක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සෑම ඉරියව්වකම සෑම මොහොතකම කළ යුතු වැඩක් ගැන නෙමෙයි පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි කැම ටික උයා ගන්නට වෙහෙස මහන්සි වෙනවා. ඒ උයා ගන්නට වෙහෙස මහන්සි වෙනකොට අර මැල්ලුම් ටික ලියන්න ගිහිල්ලා අත කැපෙනවා. අත කැපුණෙන් පස්සේ ඒකෙන් දුක් වේදනාවක් හට ගන්නවා. දැන් මේ දුක් වේදනාව හටගත්තේ මොකක් නිසාද? මේ නිවන් දකින්න උත්සාහ කරලා නෙමෙයි මේ දැන් Tamanට මේ කැම ටික සකස් කරගන්න ගිහිල්ලා. එතකොට ආමිෂය සම්පාදනය කරන්න ගිහිල්ලා. එතකොට ඒ ආමිෂය හා ප්‍රතිබද්ධ වූ දුක් වේදනාවක් තමයි Tamanට මේ විඳින්න සිද්ධ වෙන්නේ. ඒතර රැකියාව කරන්න මහන්සි වෙන්න වෙනවා. ගොවිතැන සඳහා කුඹුරු කොටන්න වෙනවා. අවුවේ පිච්චෙන්න වෙනවා. මේ විදිහට අපිට හරිහම්බ කරගන්න වෙහෙස මහන්සි වෙන්න වෙනවා. එතෙන්දී බොහෝ කායික දුක් වේදනාවන් අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපිට දැනෙන්නට ඕනේ මේ ආමිෂය සම්බන්ධ වූ දුක් වේදනාවක් තමයි මම මේ විඳින්නේ. ඊළඟට යම්කිසි කෙනෙක් කෙලස් දුරු කිරීම සඳහා අකුසල ධර්ම දුරු කරන්න, අසත් ධර්ම දුරු කරන්න වෑයම් කරනවා. කුසල ධර්ම අවදි කරන්න වෑයම් කරනවා. ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් වටහා ගන්න වෑයම් කරනවා. ඒ කියන්නේ අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව යම් තැනක වාඩි වෙලා හෝ එහෙම නැත්නම් යම් ඉරියව්වක පිහිටලා භාවනා කර්මස්ථානයකට අවධානය යොමු කරමින් විදර්ශනා වඩන්න සමත භාවනාව පුහුණු කරන්න අපි වෑයම් කරනවා. දැන් අපි මේ මොකක් කරන්නද උත්සාහ කරන්නේ? ඉන්ද්‍රිය පිනවන්නට, ඉන්ද්‍රියට ගෝචර දේවල් ලබන්නට නෙමෙයි, මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒතකොට යථාර්ථය අවබෝධ කරගන්න තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නට අපි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒ විදිහට තෘෂ්ණාවෙන් විනිර්මුක්ත වූ යම්කිසි වේදනාවක් ලැබෙනවා නම් එය හඳුන්වනවා නිරාමිස වේදනාව හැටියට. එතකොට නිරාමිස බව මතුවෙන ක්‍රම තුනක් තියෙනවා. අකුසල් දුරු කිරීම, කුසල් අවදි කිරීම සහ සිත පිරිසුදු කරන්නට ප්‍රඥාව මෙහෙයවීම. එතකොට මෙන්න මේ අවස්ථා තුනෙන් තමයි අපිට නිරාමිස වේදනාවන් මතුවෙන්නේ. එතකොට නිරාමිස වේදනාව සුවදායක නම් නිරාමිස සුඛය. නිරාමිස වේදනාව දුක්ඛදායක නම් නිරාමිස වූ දුක්ඛය. දැන් අපි කෙලස් දුරු කරන්නට එහෙම නැත්නම් අපේ මනසේ මතුවෙච්ච යම්කිසි ක්ලේශ ධර්මයක් අපි හිතමුකෝ තෘෂ්ණාවක්, රාගයක් දුරු කරන්නට අපි වෑයම් කරනවා. ඒ වෑයම් කරනකොට සමහර විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලස් කියන්නේ හරියට උල් වගේ. ඒක ඇතුලේ ඇනුනන් පස්සේ ඒක තියෙන්න ඇරියත් වේදනාවක්, ගලවලා දාන්න හැදුවත් වේදනාවක්. දැන් අපේ ඇඟේ කොතනක හරි උලක් ඇනුනන් පස්සේ ඒක තියෙනකනුත් කැක්කම අල්ලනවා. ඒක ඇදලා ගලවන්න හදනකොට අරීටත් වඩා වේදනාවක් මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා කෙලස් කියන ඒවත් ඒ වගේ. රාගය, තෘෂ්ණාව වගේ ඒවා අපේ මනසේ ඇනුනන් පස්සේ ඒවා තියෙන තාක්කල් අපට පීඩා කරනවා. දුක් වේදනාවක් තමයි ඇති කරන්නේ. හැබැයි ඒක අයින් කරන්න ගියාම සිතට විතරක් නෙමේ ගතට පවා ලොකු වෙහෙසක් දැනෙනවා. සමහර අවස්ථාවල සමහර ක්ලේශ ධර්මයන් මැඩපවත්වන්න ගියාම පපුව රිදෙන්න ගන්නවා. එතකොට අපේ කයට දැඩි පීඩාවක් එනවා. සමහර යෝගාවචරයන් සඳහන් කරලා තියෙනවා හරියට මොකක හරි දාලා අඹරනවා වගේ මුළු කයම ඒ තරම් දැඩි වේදනාවක් මතුවෙනවා. දැන් ඔහුට මේ වේදනාව මතුවෙන්නේ ඉන්ද්‍රිය පිනවන්නට ගිහිල්ලා නෙමෙයි. ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය පිනවන්නට, දිව පිනවන්නට, කය පිනවන්නට, පංචේන්ද්‍රයන්ට ගෝචර වූ ආමිෂය සම්පාදනය කරන්නට ගිහිල්ලා මතුවෙච්ච දුක් වේදනාවක් නෙමෙයි. තෘෂ්ණාවෙන් තොර වෙන්නට, නිරාමිස වූ විමුක්ති සුවය සඳහා උත්සාහවත් වෙනකොට ඔහුට ලැබෙන දුක් වේදනාව. එතකොට ඒ දුක් වේදනාව ඔහු හඳුනා ගන්න ඕන මේක දුකක් තමයි. හැබැයි මේක නිරාමිස දුක් වේදනාවක්. එතකොට සාමිස දුක් වේදනාව අවශ්‍ය නම් වෙනස් කරගත්තට කමක් නැහැ. හැබැයි නිරාමිස දුක් වේදනාව අපි වෙනස් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිරාමිසය සඳහා එහෙම නැත්නම් තෘෂ්ණාව දුරු කිරීම සඳහා, කෙලස් නැසීම සඳහා අපිට යම් දුකක් විඳින්නට වෙනවද? ඒක දරා ගන්නට අපිට ශාන්තිය පුහුණු කරන්නට වෙනවා. එතෙන්දී තමයි අර අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් දුරු කළ යුතු කෙලස් ධර්ම. එතකොට ඒක අපිට ඉවස ගන්නට සිද්ධ වෙනවා. ඒක දරා ගන්නට සිද්ධ වෙනවා. ඒක දරන්න බෑ කියලා එතෙන්දී කලබල වෙලා අතහැරලා දාලා හරියන්නේ නැහැ. අර භෞතික දේවල් සමහර ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒවට විකල්ප ක්‍රම හදා ගන්න පුළුවන්.
භෞතික දේ වුණත් අපිට 100% අතහැරලා දාන්න බෑ. මොකද හරි හම්බ කරගත්තේ නැත්නම් ඛණ්ඩ ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අපිට ඒක සාමිස දුක්ඛයක්, ඒක අදාළ නැතේ කියලා ඒක අපිට බහැරකට වීසි කරන්නට බෑ. ඒකත් අපිට පවත්වා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි අපි හඳුනා ගන්නට ඕනේ මේ දුක මතුවෙන්නේ මේ පංචේන්ද්‍රයන්ට අවශ්‍ය සම්පත් සාධනය කරන්නට ගිහිල්ලයි මම මේ දුක් විඳින්නේ. මේක නිරාමිසය සම්බන්ධ වූ කාරණයක් නෙමෙයි. නමුත් අපි කෙලස් නසන්නට දරන ප්‍රයත්නය තුළ අපට යම්කිසි පීඩාවක් ඇති වෙනවා නම් කායිකව මානසිකව එය අපට හඳුනා ගන්නට පුළුවන් මේ දුක් වේදනාව නිරාමිස කරුණක් සම්බන්ධවයි මතුවෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. එතකොට සුඛය සම්බන්ධවත් අර සාමිස නිරාමිස බව තේරුම් ගන්නට ඕන. මේ ලැබෙන සුවය, ඒ කියන්නේ අපිට සමහර අවස්ථාවලදී කායික මානසික සුව සොම්නස් ලැබෙනවා. මොනවා කරන්නට ගිහිල්ලාද? ඉන්ද්‍රයන්ට කැමති දේවල් ලැබෙනකොට, හොඳ රස ආහාරයක් ලැබෙනකොට අපිට සතුටක් දැනෙනවා. ඒ වගේම ප්‍රියමනාප කෑමක් කාලා හොඳට කුසගිනි නිවෙනකොට අපිට හොඳ පහසුවක් දැනෙනවා. කායික වශයෙන් සුව පහසුවක් දැනෙනවා. බඩගිනි වේදනාව දුර වෙලා ගිහිල්ලා බඩගිනි වේදනාව අඩු වෙනකොට අපිට කායික වශයෙන් පහසුවක් දැනෙනවා. ඒ වගේම අපි දකින්නට කැමති රූප දකින්නකොට, අහන්නට කැමති ශබ්ද අහනකොට අපට මනසට සොම්නසක් දැනෙනවා. එතකොට මේ සුඛ සෝමනස්යන් කුමක් සම්බන්ධවද ජනිත වෙන්නේ? අර පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන, පංචේන්ද්‍රයන් විසින් රුචි කරන ආරම්මන ලබා දීම නිසයි මේ සතුට ඇති වෙන්නේ. ඒ සන්තුෂ්ටිය තෘෂ්ණාමූලික වූවා. එතකොට සාමිස සුඛය බොහෝ කොට තෘෂ්ණාව පාදක කොටගෙන තමයි ජනිත වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට නිරාමිසවත් සුඛ වේදනාවක් සෝමනස්සයක් විඳින්නට පුළුවන්. ඒ කොහොමද? තමන්ගේ මනසේ හටගත්තු රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මානය, මෙබඳු මනෝභාවයක් මගේ මනසේ හටගත්තා කියලා හරියට තේරුම් අරගෙන ඒ මනෝභාවය දුරු කරන්නට කටයුතු කරනකොට, එය මනසින් දුරු වුණා කියලා දැනෙනකොට ලොකු කායික සුවයක් දැනෙනවා, මානසික සුවයක් දැනෙනවා. ඒ මෙතෙක් අපේ ගතට පීඩා ඇති කරපු, ගතෙහි දාහය ඇති කරපු රාගය, ඒ මෙතෙක් අපේ කයට පීඩා ඇති කරපු උලක් වගේ ඇනුණු ද්වේෂය අපේ මනසින් බැහැර කරනකොට කායික වශයෙන්ත් ලොකු සහනයක් දැනෙනවා. සරාගී සිතකින් දැවි දැවි ඉඳලා ඒ රාග සිත දුරු වෙනකොට අපට ඇත්තටම දැනෙනවා නිවි යන ආකාරයේ මුළු කයම හරියටම නිකන් වතුර බාල්දියක් හිස මුදුනේ ඉඳලා වැක්කරුවා වගේ මුළු ගතම නිවිලා සුවපත් වෙලා යන හැටි අපට දැනෙනවා. ඒ වගේම අර ද්වේෂයක් අපේ මනසින් ඉවත් කරනකොට හරියට උලක් ගලවලා අයින් කළා වගේ ලොකු සහනයක් අපේ කයට සිතට දැනෙනවා. එතකොට ඒ දැනෙන සුවය කුමක්ද? නිරාමිස වූ සුවය. ඊළඟට සද්ධාව උපදිනකොට ලොකු සුවයක් අපට දැනෙනවා. මට මතකයි දවසක් මං හිතන්නේ මම මීට කලින් දවසකුත් යම් ප්‍රමාණයක් සිහිපත් කළා ද්වේෂය දුරු කර ගැනීම සම්බන්ධව කතා කරනකොට එක දවසක් අපි තරමක් කායික වශයෙන් හරි තෙහෙට්ටුවෙන් හිටපු දවසක් ඇඟේ තෙහෙට්ටුවත් එක්කලා උණ ගැනෙන්න වගේ උදේ දානේ වළඳලා මම කුටියට ගිහිල්ලා නිදාගත්තා. දවල් දානේ වළඳලාත් නිදාගත්තා. ඉතින් කවුරුත් ඇයිද නිදාගෙන ඉන්නේ අපහසුවක්ද කියලා කවුරුත් වැඩි විමසන්නට ආවේ නැහැ. හැබැයි හවස් වෙලා බෝධි පූජාව තියන්න කෙනෙක් නැතුව නායක හඳුරු මට ඇවිල්ලා කිව්වා සුදස්සේ හඳුරු අනේ පුළුවන් නම් බෝධි පූජාව තියන්න කියලා. කියනකොට මට හුත්තටම තරහ ගියා. ඒ තරහ ගියේ මොකද? දැන් උදේ ඉඳන් මම මේ අමාරුවෙන් නිදාගෙන ඉන්නවා. මොකද නිදාගෙන ඉන්නේ අසනීපයක්ද කියලා අහන්නවත් කවුරුවක් ආවේ නැහැ. දැන් ඒගොල්ලන්ට බෝධි පූජාව තියාගන්න ඕන වෙනකොට ඇවිදින් මට කියනවා බෝධි පූජාව තියන්න කියලා. එහෙමයි මට හිතුනේ. දැන් ඒ චින්තනයත් එක්කලා මොකුත් නැහැ. එකපාරටම විදුලි කැටුවා වගේ මුළු ඇඟම රත් වෙලා කිලිපොලා යන කෝපයක් මගේ මනසට ආවා. හැබැයි එනකොටම මට දැනුණා දැන් මට මේ තරහ එනව නේද කියලා. එසැනින් මම කල්පනා කළා ඇයි මම තරහ ගන්නේ? නායක හඳුරු මට අනර්ථකාරී දෙයක් නෙමෙයි නේද කිව්වේ. උන්වහන්සේ මට හොඳ දෙයක් නේ කිව්වේ. ඇත්තටම
අද වගේ දවසක නේද මම බෝධි පූජාව තියන්නේ යන්න නැති. දැන් සාමාන්‍යයෙන් ගිහි ලෝකේ ගත්තන් පස්සේ ඒ මිනිසුන්ට සුවෙන් පහසුවෙන් ඉන්න දවස්වලට බෝධි පූජාව තියන්න ආවෙ නැතත් මිනිස්සු අමාරුවක් වෙච්ච දවසටනේ බෝධි පූජාව තියන්න පන්සලට එන්නේ. ඉතින් මහජනයාත් Tamanට අමාරුවක් කරදරයක් වෙච්ච වෙලාවට බෝධි පූජාව තියනවා නම් මම අද මේ අමාරුවෙන් අපහසුවෙන් ඉන්න දවසටනේ ඇත්තටම බෝධි පූජාව තියන්න යා යුත්තේ. නමුත් අද නායක හාමුදුරුවෝ මට ඒ සඳහා ආරාධනා නොකළා නම් මේ ඇඟේ තෙහෙට්ටුවත් එක්ක මම කවදාවත් අද බෝධි පූජාව තියන්න යන්නේ නැහැ. කොහොමවත් යන්නේ නැහැ මේ තියෙන වෙහෙසත් එක්ක. ඒ නිසා අද අවශ්‍යම දවසේ බෝධි පූජාව තියන්න නායක හාමුදුරුවෝ මට සිහි කරපේක වරදක් නෙමෙයි. ඒ වගේම මම වෙනදත් බුද්ධ වන්දනාව බෝධි වන්දනාව සදහැසිතින් කරනවා. ඉතින් ඇයි මට අද කරන්න බැරි? ඇයි මං අද මේකට කෝප වෙන්නේ? මේ අනුන්ගේ වැඩක් කරන්න කිව්වා කියලා හිතපු නිසානේ මට කෝපය මතුනේ. ඇයි මං එහෙම හිතන්නේ? මට කරන්න තියෙන්නේ වෙනද වගේම බෝධිය ළඟට ගිහිල්ලා ගාථා කියලා බුදුන් වැඳලා බෝධි වන්දනා කරන එක. එතකොට මම ගාථා කියනකොට සදහැසිතින් අනිත් අය ඇහෙනකොට ඒවා කියයි. අනිත් අයගේ වැඩක් හැටියට මම ඒක බාර ගන්න ඕනේ නැහැ. ඒ නිසා අද මට බෝධි පූජාව තියන්න කියප එක කොච්චර වටිනවද කියලා සැනකින් හිත වෙනස් කරගන්නකොට අර කෝපය සමනය වුණා. සමනය වෙලා මට ලොකු නායක හාමුදුරුවෝ ගැන ලොකු ගෞරවයකුත් ඇති වුණා. ඊට පස්සේ මම පත්කඩෙත් අරගෙන බෝධිය ළඟට යනකොට මට මතක් වුණා බුදුරජාණන් වහන්සේ අපට අපේ සිත පාලනය කරගන්න ක්‍රමය කියලා නොදුන්නා නම් අද මම කොච්චර මේ කෝපයෙන් දැවෙනවද? අද මම කොච්චර මේ ද්වේෂයෙන් පීඩාවටපත් වෙනවාද? ඉතින් බුදුහාමුදුරුවෝ අපේ සිත දිහා බලන ක්‍රමය, චිත්තානුපස්සනාව කරන ක්‍රමය, කෝපය, ද්වේෂය අනර්ථකාරී කියලා තේරුම් අරගෙන ඒක දුරු කරන ක්‍රමය බුදුහාමුදුරුවෝ අපට කියා දීපු නිසා අපට කොච්චර ශාන්තියක් ලැබිලා තියෙනවද? අද මම මේ සැහැල්ලුව සුවය විඳින්නේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මග නිසා නේද කියලා කල්පනා කරනකොට මට කුටියේ ඉඳලා බෝධිය ළඟට යනකොට බුදුහාමුදුරුවෝ ගැන වෙනදට වඩා දෙතුන් ගුණයකින් වර්ධනය වෙච්ච සද්ධාාවක් බුදුහාමුදුරුවෝ ගැන ඇති වුණා. ඒ සද්ධාවත් එක්ක මම ගිහිල්ලා බෝධිය ළඟ පත්කඩේලලා වැඳලා මම වාඩි වෙලා පන්සිල් දීලා ගාථා කියන්නට පටන් ගත්තා. එතකොට ගාථා කියලා බුද්ධ වන්දනා කරලා බෝධි වන්දනා කරලා පිරිත් කියලා ඔය සියල්ලම කරන්ඩ පැය එකයි කාලක් එකමාරක් විතර ගියා. ඔය කාල සීමාව නිම වෙනකොට මම බිම ඉන්නවද උඩ ඉන්නවද කියලා දැනෙන්නේ නැති මට්ටමට මගේ කය සැහැල්ලු වෙලා. අර උදේ ඉඳන් තිබිච්ච වෙහෙස පීඩාව සියල්ලක්ම දුර වෙලා තෙහෙට්ටුව දුර වෙලා අර උණ ගැනෙන ගතිත් නැහැ, කායික වෙහෙසක් නැහැ. ඇත්තටම මම වාඩි වෙලාද හිටගෙනද පාවෙවිද ඉන්නේ කියලා නොදැනෙන තරමට මගේ කය සැහැල්ලු වෙලා. මගේ හිත සැහැල්ලු වෙලා. එදා මට හිතුණා ඕනනම් එළි වෙනකම් මට ඒ ඉරියව්වෙන් බෝධිය ළඟ ඕනනම් වාඩි වෙලා ඉන්නට තිබුණා. පුදුම සැහැල්ලුවක් පුදුම සුවයක් ගතට සිතට දැනුනේ. එදා තමයි මට තදින්ම බුද්ධ වන්දනාව බෝධි වන්දනාව කොයිතරම් ප්‍රායෝගිකව අපේ ගතසිත සැහැල්ලු කරන්නට හේතු වෙනවද කියන එක ඊටාම ප්‍රායෝගිකව මම අත්දැකපු දවසක්. ඉතින් අන්න ඒ අවස්ථාවේ ඒ මතුනේ කුමක්ද? නිරාමිසංවා සුඛං වේදනා. නිරාමිස සුඛය. අර බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව ඇති වෙනකොට, ඒ වගේම විදර්ශනාව ගැන ප්‍රඥාව ඇති වෙනකොට, නායක හාමුදුරුවෝ මට උදව්වක් කළේ කියලා උන්වහන්සේ පිළිබඳ කෘතවේදීත්වය ඇති වෙනකොට, ඒ යහපත් මනෝභාවයන් තුලින් සම්පූර්ණ ගතසිත පිනා යනවා. ඒ පිනා යාමත් එක්කලා සුඛ වේදනාවක් දැනෙනවා. ඒ සුඛ වේදනාව ඉන්ද්‍රිය පිනවීම තුලින් ඇති වෙන තෘෂ්ණා මූලික සුඛ වේදනාවක් නෙමෙයි, නිරාමිස වූ සුඛ වේදනාවක්. ඒ බඳු අවස්ථාවල මේ දැනෙන්නේ මේ විඳින්නේ නිරාමිස සුඛයයි කියන බව ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ දිහා බලන්නට ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි එහෙම දේශනා කරන්නේ? එහෙම නැත්නම් අපි අර සුඛ වේදනාවේ ඇලෙන්නට පුළුවන්. ඇලිච්ච ගමන් එතනින් එහාට ඒක නිරාමිස වේදනාවක් වෙන්නේ. එතනින් එහාට ඒක සාමිස වේදනාවක් වෙනවා, තෘෂ්ණා මූලික. දැන් ඔන්න ඔය පටලැවිල්ල ලෙහන්නට තමයි මේ වේදනාවන් වෙන් කොට කරලා බලන්නට කියන්නේ. අර දුක්ඛ වේදනාව සාමිස දුක්ඛයක් නම් අපි වෙනස් කරගත්තට කමක් නැහැ. හැබැයි නිරාමිස දුක්ඛයක් නම් අපි ඇඹරිලා කෙඳිරි ගාලා ඒක අතහැරලා දාලා හරියන්නේ. අපි ඒක ඉවසීමෙන් දරාගෙන ඉදිරියට යන්න පුහුණු වෙන්න ඕන. ඒ නිරාමිස දුක්ඛ වේදනාවක විඳින්නේ කියලා දැනගත්තොත්, ඒක අර්ථ සම්පන්නයි කියන බව තේරුම් ගත්තොත් තමයි අපි ඒක අතහරින්න නැතුව සිහිනුවණින් පවත්වා ගන්නට උත්සාහ කරන්නේ. ඊළඟට නිරාමිස සුඛ වේදනාවක් වුණත් මේක නිරාමිස වේදනාවක් කියලා හරියට තේරුම් ගත්තේ නැතිනම් අපිට
දැනුවත්වම ඒ සුඛ වේදනාව පිළිබඳ තෘෂ්ණාව මතුවෙන්නට පුළුවන්. එහෙම තෘෂ්ණාව මතුනොත් එසැනින්ම අර මෙතෙක් නිරාමිසව විඳපු සුඛ වේදනාව සාමිස සුඛ වේදනාවක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. දැන් අනංගන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අයට ඉච්ඡා මූලික ලාමක කෙලෙස් ධර්ම අඩුයි. සමහරුන්ට ඒ බඳු කෙලෙස් ධර්ම වැඩි. නමුත් ඒ කෙලෙස් වැඩි අයත් සමහරු දැනගෙන පවත්වනවා. කෙලස් අඩු අය සමහර අය දැනගෙන පවත්වනවා. සමහරු තමන්ගේ මනස එහෙම ඉච්ඡා මූලික ලාමක කෙලස් අඩුයි කියලා දන්නේ නැහැ. එතකොට සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා අනංගන සූත්‍රයේදී ඒ ඉච්ඡා මූලික කෙලස් තමන් ළඟ අඩුයි කියලා දන්නේ නැති කෙනා අනතුරකයි ඉන්නේ. දන්න කෙනා තමයි ප්‍රශස්ත. ඇයිද? ඒ දන්න කෙනාට තමයි තමන්ගේ මනසේ පවතින ඒ යහ ගුණය නඩත්තු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒක දන්නවනම්. එතකොට තමන්ට වැටහෙන්නේ නැත්නම් ඒ ලාමක කෙලස් තමන්ගේ මනසේ නැහැ කියලා තමන්වත් දන්නේ නැතිනම් ඒක මොකක් හරි සාංශාරික හුරුවක් නිසා ඇබ්බැහියක් නිසා පමණ නම් මතුවෙන්නේ. තමන්ට නොදැනුවත්වම යලි ඒ ලාමක කෙලස් මතුවෙන හැටියට තමන්ගේ චින්තනය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ඒක අලාභයක්. ඉතින් ඒ නිසා අපිට යම්කිසි නිර්ාමිස සුවයක් දැනෙනවා නම් අපි තේරුම් ගන්නට ඕනේ මේ අපි විඳින්නේ නිර්ාමිස සුවයක්. ඒ නිසා මේක තෘෂ්ණාවෙන් ඇලෙන්නට තෘෂ්ණාවෙන් බැඳෙන්නට සුදුසු කාරණයක් නොවේ. එහෙම තෘෂ්ණාවෙන් බැඳෙන එක යෝග්‍ය නැහැ කියලා හරියට තේරුම් ගන්නට පුළුවන් නම් තමයි අපිට පුළුවන් වෙන්නේ අර විදිහට ඒ නිරාමිස සුවය නිරාමිස ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට. එහෙම නැති වුණොත් ඒ තනත්තා පරිහානියටපත් වෙන්නට පුළුවන්. ඊළඟට උපේක්ඛා වේදනාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නට දේශනා කරනවා. උපේක්ඛාව සාමිස උපේක්ඛාව සහ නිරාමිස උපේක්ඛාව. මොකද්ද සාමිස උපේක්ඛාව කියලා කියන්නේ? පින්නතුනි පංචේන්ද්‍රයන්ගෙන් අපි ගොඩාක් ඇලුම් කරන බැඳෙන ආරම්මන අපට ලැබෙනකොට අපට සුඛ සෝමනස්යන් හැටියට අපි ඒව ග්‍රහණය කරනවා. අපි අකමැති ආරම්මන ලැබෙනකොට දුක්ඛ දෝමනස්යන් හැටියට අපි ඒව ග්‍රහණය කරනවා. එතකොට ඇලීම් බැඳීම් බහුල විදිහට නැති අරමුණු ලැබෙනකොට අපි ඒවා පිළිබඳව මධ්‍යස්ථ වෙනවා. හැබැයි මේ මධ්‍යස්ථ භාවයේ නිර්ාමිස බව නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයි. මේ මධ්‍යස්ථ භාවයේ සිහිය ඉපදීම නිසා ප්‍රඥාව ඉපදීම නිසා උපේක්ෂාව මතුවීම නිසා ඇතිවෙච්ච එකක්. උපේක්ෂා මනෝභාවය නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි. අර ඉන්ද්‍රයන්ට දැනෙන විදිහේ සුඛයක් දුක්ඛයක් ඒකේ නැතිකම නිසා ඒ සම්බන්ධව අපේ මනස මැදහත් වෙලා අපිට මැදහත් ස්වභාවයක් දැනෙනවා. හැබැයි මේ මැදහත් බව සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් ඉපදිච්ච මැදහත් බවක් නෙමෙයි. එහෙමනම් ඒක සාමිස උපේක්ඛාව. ඊළඟට නිරාමිස උපේක්ඛාවයි කියන්නේ මොකක්ද? අපට යම්කිසි සැහැල්ලු බවක් මදහත් බවක් දැනෙනවා. හැබැයි මදහත් බව නිකම්ම ඉපදිච්ච එකක් නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනකොට සිහියෙන් ප්‍රඥාවෙන් අපි දකින්නකොට අවබෝධ කරනකොට ඒවැ දැඩිව ඇලිලා විඳින්නට තරම් දෙයක් නැහැ. ඒවත් එක්ක ගැටෙන්නට හැපෙන්නට දෙයක් නැහැ කියන අවබෝධය තුලින් මතුවෙනා වූ මධ්‍යස්ථ බව. අන්න ඒක නිරාමිස උපේක්ෂාවයි කියලා හඳුනා ගන්නට ඕන. ඇයිද? ඒ නිරාමිස උපේක්ෂාව දිගින් දිගට පවත්වා ගැනීම, නඩත්තු කර ගැනීම ඒ තනත්තාට ධර්ම අවබෝධය සඳහා උපකාර වෙන නිසා. මෙන්න මේ විදිහට වේදනාව නව ආකාරයකින් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනා සතිපට්ඨානයේදී පැහැදිලි කරනවා. එතකොට ඊතා ගැඹුරින් වේදනාව පිළිබඳව සිහිය පිහිටවා ගත්තයින් පස්සේ ආධ්‍යාත්මික බාහිර කියන ඒ කියන්නේ ඇතුළත පිටත කියන මේ දෙපසම පිළිබඳව මේ විදිහෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අත්ති වේදනාතිවා 50 සතිපච්චුපට්ඨිතා හොති. ඇත්තේ වේදනාව පමණයි. මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. යම් යම් හේතු ප්‍රත්‍යයන්ගෙන් වේදනාව හට ගන්නවා. ඒ වේදනාව යනු විඳින ස්වභාවය, දැනෙන ස්වභාවය. එතකොට සිතේ වේදනා චෛතසිකේ පහළ වෙනකොට අපට සුඛය හරි දුක්ඛය හරි උපේක්ඛාව හරි දැනෙනවා. අපට ඒක විඳින්නට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒක හේතුඵල වශයෙන් සිද්ධ වෙන වේදනා ක්‍රියාවලියක් විනා මෙතන විඳින කෙනෙක් සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන බව ඒතනත්තාට මනවින් සිහිනුවන අවදි වෙනවා.
අන්න එසේ සිහිනුවන අවදි වෙනකොට නච කිංචි ලෝකේ උපාදීයති. ඒතනත්තා ඒ වේදනාව සම්බන්ධව කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. එතන සුඛය තිබුණත් උපාදාන කරගන්නේ නැහැ, දුක්ඛය තිබුණත් උපාදාන කරගන්නේ නැහැ, උපේක්ඛාව තිබුණත් උපාදාන කරගන්නේ නැහැ. ඇයිද? උපාදාන කරන්නට තරම් දෙයක් එතන නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන වේදනා චෛතසිකයක් පමණයි එතන සක්‍රිය වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියන බව ඔහුට දැනෙන නිසා. මෙන්න මේ විදිහට අවිජ්ජා දෝමනස දුරු කරමින් ඒ වේදනාව පිළිබඳව ඒතනත්තා විදර්ශනා කරනවායි කියන බව වේදනානුපස්සනා සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මූලික වශයෙන් මම හිතනවා ඒ කාරණා ටික ප්‍රමාණවත් කියලා ඒ සම්බන්ධව තව විමසන්නට තියෙනවා නම් අවස්ථාව තියෙනවා. සුජිත් මහත්මයා මේ සම්බන්ධව ප්‍රශ්නයක් නම් අහන්න නැත්නම් තව ටිකකින් අහන්න. අපේ හැමදෙරේ භාවනා සම්බන්ධව ප්‍රශ්නයක් තමයි. දැන් අපි කාලයක් භාවනා කරලා ඒ කියන්නේ නවත්තපුවාම ආපස්සරයක් භාවනා කරන්න පටන් ගන්නකොට සිතුවිලි විසිරයීමේ වේගය වැඩි බවක් දැනෙනවා. එතකොට දැන් මේකේ අපි දැන් සමහර වෙලාවට අපි කාලය නිර්ණය කරනවා පැයක් භාවනා කරන්න, විනාඩි 10ක් භාවනා කරන්න. එතකොට ඒ වගේ ආපහු නවත්තලා ආපහු භාවනා කරන්න පටන් ගත්තාම ඒ කියන්නේ කාලය අපි කොහොමද නිර්ණය කරන්නේ, උත්සාහ කරන්න කාලය කියන්නේ කොහොමද කුඩා කාලය කොහොමද හරියට නිර්ණය කරන්නේ පළවෙනි ප්‍රශ්නේ. සහ සක්මන් භාවනාව කියන්නේ කරද්දී සාමාන්‍යයෙන් අපි වැලි පොලවක් කොච්චර දිගකට යොදාගත්තොත් හොඳයිද, එහෙම නැත්නම් සිමෙන්ති පොළවේ සක්මන් කරන එකද වඩා සුදුසු කුමක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ අපේ අහන්න. ඔව් ඇත්තටම දැන් කාලය නිර්ණය කරනකොට භාවනාව නවත්තලා ඉඳලා අපි හිතමු මුල් සැරේ භාවනා කරනකොට පැයක් පරයන්කේ වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්කම තිබුණා. ඒතර කාලයක් භාවනා නොකර ඉඳලා නැවත වාඩි වෙනකොට මම ඉස්සෙල්ලා පැයක් භාවනා කළානේ දැන් මම නැවතත් පැයක් භාවනා කරනවා කියලා එකපාරට අපිට පැයකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ බැරි වීමේ හේතු තියෙනවා. කායික හුරුව ගිලිහිලා ගිහිල්ලා. ඒ කියන්නේ කයත් අභ්‍යාසගත වෙනවානේ නැවත නැවත පරයන්කෙන් වාඩි වෙනකොට. එතකොට ඒ මාංශ පේශි ඇදිලා ඒ සුදුසු විදිහට කය සැකසෙනවා. එතකොට කාලයක් යද්දී. නමුත් කාලයක් අපි පරයන්කෙන් වාඩි වෙන්නේ නැතුව ඉඳලා එකපාරට වාඩි වෙන්නට ගියන් පස්සේ මේ මාංශ පේශි ටිෂුස් ඒවා අවශ්‍ය ප්‍රමාණයට ඇදෙන්නේ නැහැ. අවශ්‍ය තරම් ව්‍යායාම කෙරිලා නැත්නම්. එතකොට වේදනාව මතුවෙන්නට පටන් ගන්නවා, නහර හිර වෙන්න පටන් ගන්නවා, ලේ ගමනේ යම් යම් ගැටලු මතුවෙනවා. එතකොට කකුල් හිරි වැටෙන්න, කැක්කුම අල්ලන්න පටන් ගන්නවා. එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි නැවත ආරම්භ කළා වුණාට කාලයක් ගිහින් නම් පටන් ගන්නෙ කායික වශයෙන් අපිට පීඩා මතුවෙන්න පුළුවන් එකවරම පැයක් භාවනා කරනවා කියලා වඩනවා. අනිත් එක තමයි දීර්ඝ කාලයක් පුහුණු නොකර සිටීම නිසා අපේ සිතත් එක අරමුණක ඒකාග්‍රව පවත්වා ගන්නට බැරි මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ නිසා සිතත් පෙරලි කරන්න පුළුවන්. ඉතින් ওই කාරණා දෙකම හේතුව නිසා අපි කලින් පැයක් වාඩි වෙලා භාවනා කළයි කියලා කාලයක් නවත්තලා ඉඳලා නැවත පටන් ගන්නකොට එක පාරටම පැයක භාවනා වාරයකට අවතීර්ණ වෙන එක සුදුසු නැහැ. මූලික වශයෙන් විනාඩි 10ක් 15ක් 20ක් ඉතින් විනාඩි 10ක් විතර මම භාවනාව කරනවා කියලා හිතාගෙන වාඩි වෙන්න. විනාඩි 10 ගිහිලා තව ඉන්න පුළුවන් කියලා හිතනවා නම් තව ටිකක් ඉන්න. ඒක දැන් අර ධාන වඩනකොට වගේ තමයි අපිට හරියටම කාලය මම මෙච්චර කාලයක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒවා කරන්න ඕන වෙන්නේ. විදර්ශනාවේදී විනාඩි 10ද 15ද පැයද පැය දෙකද එහෙම කාලය නිර්ණය කිරීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. අර අපිට පුහුණුවක් හැටියට ටික ටික කාලය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා තමයි අපි කාල නිර්ණයක් කරගන්නේ. එහෙම නැතුව භාවනාවට මෙච්චර කාලයක් වැය කළ යුතුයි කියලා මොනම නියමයක්වත් ඇත්තේ නැහැ. ඒක තමන්ගේ කායික මානසික පහසුවත් එක්කලා යොදා ගන්න එක සුදුසුයි. හැබැයි යම්කිසි කෙනෙකුට අර කාලය පොඩ්ඩක් එහෙම අදිෂ්ඨාන කරගෙන වැඩි කරගෙන යාම අර මනස නිකන් දියාරු වෙන්න ඉඩ දෙන්නේ නැතුව පුහුණු කරගන්න යම් හුරුවක් වෙනවා. ඒ කියන්නේ දැන් මම පැය භාගයක්ම ඉන්නවා කියලා හිතාගත්තාම ඒ අදිෂ්ඨානයත් එක්කලා අපි ඒකේ එල්ලිලා ඉන්නවනේ. එතකොට අර හිතට ඕන විදිහට දැන් නැගිටින්න ඕන කියලා හිතුණාට නැගිටින්නේ නැතුව අපිට ඉන්න පුළුවන් අර කාලය පිළිබඳ යම් අදිෂ්ඨානයක් කරගත්තා. එහෙම පොඩි
උපකාරකුත් ඒකේ තියෙනවා. නමුත් ඒක තීරණය කරන්න වෙන්නේ තම තමන්ගේ පහසුව, හැකියාව, යෝග්‍යතාවය මතයි. ඊළඟට සක්මන් කිරීම සම්බන්ධව සාමාන්‍යයෙන් අඩි 60ක පමණ ප්‍රමාණයක් යෝග්‍යයි කියලා කර්මස්ථානාචාර්යවරු කියනවා. නමුත් ඒකට මෙපමණම ප්‍රමාණයක් කියලා ඒවා පිළිබඳවත් යම් යම් ගුරුකුලවල කියවෙන කාරණා විනා අනිවාර්යෙන් මෙහෙමමයි කියලා ඒවා පිළිබඳව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි භාවනාව කියන එක තැනට අවස්ථාවට යෝග්‍ය විදිහෙන් හසුරුවා ගන්න අපට පුළුවන් වෙන්න ඕන. මට සක්මන් කරන්න අඩි 60ක රියන් 60ක ප්‍රමාණයක් මෙතන නැහැ. ඒ නිසා මෙතන සක්මන් කරන්න බෑ කියලා නිකන් ඉන්නවට වැඩිය හොඳයි. පුළුවන් හැටියට තියෙන විදිහට ඇවිදගෙන යන්නේක සක්මන්. එතකොට සිහිය පිහිටුවා ගැනීම සහ කය ව්‍යායාම වීමයි එතන ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ කාරණා දෙක සිද්ධ වෙනවා නම් එතන අඩි 60ක්ද ඊට වඩා අඩුද වැඩිද කියන එක එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍යයෙන් වැලි සහිත පොළව තමයි වඩා යෝග්‍යයි කියලා කියන්නේ. මොකද ඒ වැලි පොළවේ අඩිය තියෙනකොට අපේ කකුල තැලෙන ගතිය අඩුයි. මොකද ඒ වැල්ලේ අවශ්‍ය බරේ ප්‍රමාණයට උස් පහත් වෙලා කකුල සමබරව හිටිනවා. ඒ වගේම හොඳට කකුලේ හැම තැනකම අර වැලි කැට ස්පර්ශ වීමෙන් හොඳට ස්නායු උත්තේජනයක් වෙනවා. ඉතින් සිමෙන්ති පොළවේ වගේ අපි අඩිය තියනකොට ඒ සහනය ඒ පහසුව අපට නැහැ. මොකද අවශ්‍ය විදිහට කකුල බර වැඩි තැන් එරා බහින් නැති වෙනකොට අර බර වැඩි තැන් සිමෙන්තියේ ගැටිලා තැලෙන්න පුළුවන්. ඊළඟට ඉතින් සිමෙන්තිය කියලා කියන්නේ ටිකක් උෂ්ණ අධික පොළවක් නිසා ඒකෙන් යම් අපහසුතා කාලයක් යද්දී මතුවෙන්න බැරි කමක් නැහැ. එහෙම වෙනවමයි කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා තනකොළ පොළව හොඳයි, වැලි පොළව හොඳයි. ඊළඟට තව පුංචි ගල් කැට තියෙන උනත් Tamanට කකුලට ඔරොත්තු දෙනවා නම් යම්කිසි වෛද්‍ය උපදේශයක් මත වගේ Taman එහෙම කරනවා නම් ඒ වගේ සුදුසු පොළවක් තෝරගන්න පුළුවන්. ඊළඟට උඳු පියලිය වගේ වවපු පොළවක් නම් ඉතින් ඒක ඇස්පෙනීමටත් ගොඩක් හොඳයි කියලා කියන ඒක අමතර ප්‍රයෝජනයකුත් ලැබෙනවා. ඉතින් ඒ විදිහට ඒවා තම තමන්ගේ තියෙන පහසුකම් එක්ක උස් පහත් වෙනවා. මූලික වශයෙන් වැලි පොළව තමයි වඩාම හොඳයි කියන බව ආචාර්යවරු පහදන්නේ. ගොඩාක් පිං අපේ හැමදෙරෝනේ. බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. නිරාමිස සුඛය ගැන ස්වාමීන් වහන්සේ කිව්වා. මට සමහරක් වෙලාවට දැනිලා තියෙනවා ඒක වෙන්න ඕනේ කියලා මං හිතනවා. සුවයක් ඒක හරියට මොකක්ද ඇයිද කියලා තේරෙන්නේ නිකන් හිතේ සැහැල්ලුවක් ප්‍රීතියක් සමහරක් වෙලාවට ගොඩක් ප්‍රීතියක්. ඉතින් ඒක කතා කරලා එක්කෙනාට කතා කළා තමයි මට තේරිලා තියෙන්නේ මගේ භාවනාව නැත්තම් ඒ ධර්මයට සම්බන්ධ ක්‍රියාවක් නිසා කියලා. හැබැයි මං ඒ සැනසුම සතුට බස්සන්න හදනවා. ඒක මට ඒක ඇලෙයි කියලා එහෙම බයක් නිසා එහෙම හිතට සැහැල්ලුව ආවම මං ඒක නික සාමාන්‍ය තත්වයකට ගේන්න හදනවා. ඒක විදර්ශනා කරන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් එහෙම Tamanට යම්කිසි සුවයක් සතුටක් සැහැල්ලුවක් දැනෙනවා නම් ඒක ඉස්සරලාම හේතුඵල වශයෙන් Taman විග්‍රහ කරගන්න උත්සාහ කරනවා. අනිත් අය කියන කතන්දර නෙමෙයි අපිට එතනදී වැදගත් වෙන්නේ. අනිත් අයගේ නිර්ණායක අපිට එතනදී තරම් වළංගු නැහැ. ඒක Taman සොයන්නට ඕන. දැන් අපි හිතමු Taman භාවනා කර්මස්ථාන ගන්න ගුරුවරයයි කියන්නේ ඒක නිරාමිස සතුටක් කියලා. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ගුරුවරයාට ඒක වැටහුණාට හරියන්නේ නැහැ. Tamanගේ ප්‍රඥාවට වැටහෙන්නට ඕන ඒක සාමිස සුවයක්ද නිරාමිස සුවයක්ද කියන එක. ඒ නිසා දැන් මීට පෙරත් මට මතකයි අපි යම්කිසි උපාය මාර්ගයක් කියා දුන්නා ආධුනිකයන් හැටියට භාවනා කරන්න දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන අද දවසේ මට තදින්ම දැනිච්ච මනෝභාවය මොකක්ද කියලා මෙනෙහි කරලා බලන්න. එතකොට යම්කිසි කෝපයක් ඇති වුණා නම්
ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් පසුතැවීමක් ඇති වුණා නම් ඒ මොකක් හරි එකක් අරගෙන මොකද්ද ඒකට හේතුව කොහොමද එහෙම උනේ කියලා නැවත නැවත ගැඹුරට විමසා බලන්න. එහෙම කාලයක් සිහි කරලා බලනකොට අපේ සිත වැඩ කරන විදිහ ගැන අපිට හොඳ වැටහීමක් ඇති වෙනවා. එතකොට ඒ කෝපය ඊර්ෂ්‍යාව වගේ මනෝභාවයන් එනකොටම මුලදී අපිට එනකොටම වෙනස් කරගන්න බෑ. වෙනදා අපි පැය භාගයක් ඒ කෝපයෙන් දුක් විඳිනවා නම් අපිට මේ අභ්‍යාසය කරන්න පටන් ගත්තට පස්සේ ඒක විනාඩි 20කට 15කට 10කට 5කට විනාඩි 2-3කට විනාඩියකට තත්පර ගානකට ඔහොම අඩු කරගෙන ඇවිල්ලා කෝපය මතුවෙනකොටම දැනෙන මට්ටමට අපේ සිත පුහුණු කරන්න පුළුවන්. එතකොට අපට ආය වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනේ හැම විටම අපේ හිතේ යම්කිසි වෙනස් දුර්වල මනෝභාවයක් ඇති වෙනකොටම අපිට දැනෙන්න ගන්නවා. එතකොට ඒක අපිට සතිපට්ඨානයේ පවත්වන සිහිය පිහිටුවා ගන්න හොඳ උපාය මාර්ගයක් වෙනවා. අන්න ඒ අභ්‍යාසයම අනිත් පැත්තටත් අපි කරන්න ඕන. අද දවසේ මගේ මනසට මොන විදිහේ සුවදායක මනෝභාවයක්ද දැනුනේ? සද්ධාාවක් ඇති වුණාද, සතුටක් ඇති වුණාද, සැහැල්ලුවක් ඇති වුණාද, ප්‍රීතියක් ඇති වුණාද, සිහිය පිහිටියාද, ප්‍රඥාව මතු වුණාද? මොකද්ද අද දවසේ මගේ මනසට තදින් දැනුණු යහපත් මනෝභාවය? ඒකත් හොයන්න ඕන. ඒක හොයලා ඊට පස්සේ ඒක ගැනත් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒ සැහැල්ලුව සතුට මට ඇති වුණේ මොකක් නිසාද? මම ඒ ආසන්න අවස්ථාවල කර හිටියේ මොකද්ද? අරමුණු පැවැත්වුවේ මොකක් සම්බන්ධව? මං ඊට ආසන්න අවස්ථාවේ හිතා හිටියේ මොකක් ගැනද? මම භාවනා කරලා නැගිට්ටහමද මට ඒ සුවය දැනුනේ? බණක් අහලා නැගිට්ටහමද ඒක දැනුනේ? එහෙම නැත්නම් මම කැමති විදිහට දවසේ වැඩ කටයුතු ටික මට කරගන්න පුළුවන් වුණාට පස්සේද මට ඒ සැහැල්ලුව දැනුනේ? එහෙම නැත්නම් මොකක් හරි මගේ මනසේ තිබිච්ච බරක් ඉවත් වීම නිසාද මට ඒ සැහැල්ලුව දැනුනේ? මේ මොකකින්ද මේක ඇති උනේ කියන එක හොයන්න ඕන. දැන් අර විදිහට යම්කිසි බරක් නිදහස් වීම නිසා වගේ නම් ඇති උනේ එතන තියෙන සාමිස සතුට, සාමිස සැහැල්ලුව. එහෙම නැතුව අර ඔබතුමිය කිව්වා වගේ භාවනාව නිසා ධර්මයේ සිහි කිරීම නිසා ඇතිවෙච්ච සුවයක් සතුටක් නම් ඒක නිරාමිස සතුටක්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ සතුටට මම ඇලෙයිද කියලා ඇති වෙන භීතිය. එතකොට දැන් ඊට පස්සේ පටන් ගන්නෙ ආය අර සාමිස தත්ත්වය තමයි ඇති වෙන්නට යොමු වෙන්නේ. මොකද දැන් බය හිතෙනවා මම මේකට ඇලෙයිද කියලා. ඒ මොකද තමන්ගේ මනස ගැන තමන්ට විශ්වාසයක් නැහැ. එතකොට තමන්ගේ මනස ගැන තමන් සැක කරනවා. ඒ සැක කරන්නේ ඇයි? තමන්ගේ සිත වැඩ කරන විදිහ ගැන තමන්ට පැහැදිලි වැටහීමක් නැහැ. තමන් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා විමසලා බලලා නැහැ තමන්ගේ සිත වැඩ කරන විදිහ. ඒ නිසා ඒකට බය වෙන්න එපා, කලබල වෙන්න එපා. මනෝභාවය ගැන මට ඇති වෙන්නේ මොකක්ද හැඟීම කියලා ඒක ගැනත් අවදියෙන් ඉන්න උත්සාහ කරන්න. ඉස්සල්ලා හොයාගන්න ඕනේ මේ ඇතිවෙච්ච මනෝභාවයේ සාමිස සුවයක්ද, නිරාමිස සුවයක්ද කියලා. ඊට පස්සේ ඒ සුවදායක බව පිළිබඳව මම හිතන්නේ කොහොමද කියන එක ගැනත් අවදියෙන් ඉන්න උත්සාහ කරන්න. එහෙම අවදියෙන් ඉන්නකොට Tamanට දැනෙන්න ගන්නවා ඇත්තටම Taman ඒකට තෘෂ්ණා මූලිකව ඇලෙනවද බැඳෙනවද කියන කාරණේ. එහෙම ඇලෙනවා බැඳෙනවා වගේ දැනෙනවා නම් එතනදී සිතලා බලන්න මම මේ කුමකටද ඇලෙන්නේ? කුමකටද බැඳෙන්නේ? දැන් මේ සුවය මේ සහනය ගොඩ නැගුණේ මෙන්න මේ හේතු නිසා. ඉතින් එහෙම හිතනකොට අපි හේතු දැනගෙන තියෙන්න ඕන. මෙන්න මේ හේතු ටික නිසා මේක ගොඩ නැගුණා. ඉතින් ඒ හේතු පවත්වා ගත්තොත් මට මේක දිගට පවත්වා ගන්න පුළුවන්. හැබැයි මම මේක ගැන තෘෂ්ණා මූලිකව ඇලුනොත් බැඳුනොත් ඒ නිරාමිස සතුට සුවේ නැති වෙලා ගිහිල්ලා ඒක සාමිස බැඳීමක් බවට පත් වෙනවා. එතකොට එතනම ඒක අහෝසි වෙනවා. එතනම මේක අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම මේ සාමිස සුවය මමය, මගේය, මම නිසා ඉපදුනේ, මමයි උපදවා ගත්තේ කියලා ආත්මීය වශයෙන් ගන්නට දෙයක් නැහැ. මොකද මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නැති නිසා මෙතන තියෙන්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. ඒ අදාළ සාධක ගොඩ නැගිච්ච නිසායි මේ සුවය සහනේ ගොඩ නැගුණේ. එහෙම නැත්නම් මේක මම ගොඩ නැගුවා නෙමෙයි. අන්න ඒ විදිහට අනිත්‍ය බව, දුක් බව කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව සහ වහා වෙනස් වෙන බව. ඊළඟට අනාත්ම බව, මමය සත්‍යයේ පුද්ගලයේ කියලා ගත හැකි දෙයක් නැති බව, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. මේ කාරණා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. අර විදිහට ඇලීමක් ඇති වෙනවා නම්, ඇලීමක් ඇති වෙයි කියලා බය වෙලා ඕක කරන්න යන්න එපා.
මට දැන් මේකට ඇලීමක් ඇති වෙයිද දන්නේ නැහැ, තෘෂ්ණාවක් ඇති වෙයිද දන්නේ නැහැ කියලා කල්ැතුවම ඒක වහන්න විදර්ශනා කරන්න දඟලන්න ඕන නැහැ. ඒ වෙන දේ බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ මොකද්ද වෙන්නේ කියලා එක තේරුම් ගැනීම Tamanට ගොඩක් උපකාර වෙනවා. අපි හිතමු ඇලීමක්මයි ඇති උනේ කියලා. ඒත් කමක් නැහැ. ඒක ඇයිද එහෙම ඇලෙන්නේ කියන එක හොයන්න. එතකොට Tamanට Tamanගේ මනස ගැන හොඳ විචක්ෂණ බවක් කාලයක් යද්දී ඇති කරගන්න පුළුවන්. එහෙම කල්ැතුව බියපත් වෙලා පලා යන්නට ධර්මයේ උදා ගන්න එපා. ඒක නිදහසේ. ඒකයි මම කිව්වේ විදර්ශනාව කියලා කියන්නේ තාක්ෂණික වශයෙන් බලහත්කාරයෙන් දේවල් වෙනස් කිරීම නෙමෙයි. ඒවා සිදුවෙන හැටියට සිදුවෙන්න ඉඩ අරිනවා. ඉඩ අරලා සිහියෙන් සහ නුවණින් මේ මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඒකට මනස නිදහස් කරන්න. එතකොට ගොඩක් දේවල් මනස ගැන අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රමාණවත් දේ ටික ඒක ගොඩක් දුරට තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් ඒ සැහැල්ලුව ආසන්න හේතුවක් නැතුව එන්න පුළුවන්ද? දැන් දවස් කීපයක් මෛත්‍රී භාවනාව කරලා වෙන ධර්මයට මේ ධර්මානුකූල වෙන ක්‍රියා කරලා දිගටම දවස් කිහිපයක් කරොත් එතකොට ඒක ආසන්නම නැද ඒ කියන්නේ භාවනාවෙන් නැකිටම නෙමෙයි. හැබැයි එතකොට එහෙම වෙන්න පුළුවන්. එහෙම పూర్ව හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි పూర్ව හේතුවක් නම් ඒකත් අනුමාන වශයෙන් නෙමෙයි. ඒක තමන් හරියට හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් තමන් දන්නේ නැහැනේ මොකෙන්ද මේක වෙන්නේ කියලා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඒක ආසන්න හේතුවක්ද పూర్ව හේතුවක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඇත්තටම මොකකින්ද ඒක වෙන්නේ කියලා හොයාගන්න ඕන, අල්ලගන්න ඕන. එහෙම හොයාගත්තොත් තමයි තමන්ට ඒ தත්ත්වය නැවත නැවත නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඉබේ හට ගන්නකම් බලා ඉන්න වෙනවා. ඒ හටගත්තාම තමන්ට කැළඹීමක් ඇති වෙනවා. දැන් මේක නැති වෙයිද, මේකට ඇලෙයිද, මේකෙන් වෙන ප්‍රශ්නයක් එයිද කියලා. එතකොට හැම විටම මේක වික්ෂිප්ත බව සඳහා තමයි හේතු වෙන්නේ. ඉතින් එහෙම නොවි ඒක විදර්ශනාව සඳහා ප්‍රයෝගී කරගන්නට නම් ඒකෙන් කැළඹීමක් ඇති කරන එකක් හැටියට නෙමෙයි, ඒක සති සම්පජඤ්ඤය අවදි කරන කමඨහනක් හැටියට ඒ සැහැල්ලුව සුවේ පාවිච්චි කරන්න. ඒ සඳහා අත්‍යවශ්‍යම දේ තමයි ඒක ගොඩනැගෙන හේතු හොයා ගන්නට ඕන. ඊළඟට ඒ තුල තමන්ගේ මනස ක්‍රියා කරන්නේ කොහොමද කියලා සති සම්පජඤ්ඤයෙන් බලන්න උත්සාහ කරන්න. එහි ස්වාමීන් වහන්සේ ඒක ගොඩාක් පැහැදිලි මට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මේ එතකොට මම අර සිතදී මම එකට ඇලෙනවද ඒව බලන එක මේ චිත්තානුපස්සනාවක්. ඒක චිත්තානුපස්සනාව. ඒ නිසා සිතට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා සිතට බාධා කරන්න යන්න එපා. දැන් හිතේ සැහැල්ලුවක් තියෙනවා, සතුටක් තියෙනවා. ඒ වෙලාවට මට ප්‍රශ්නයක් ඇති වෙයිද, දැන් මේකට මං ඇලෙයිද කියලා හැම පූර්ව නිගමන වලටපත් වෙලා සිත ගැන සැක කරන්න යන්න එපා. සිත කොහොමද හැසිරෙන්නේ කියලා දැන් මම බලන් ඉන්නවා. සිතට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න. ඉඩ දීලා පරීක්ෂාවෙන් බලන් ඉන්න උත්සාහ කරන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. හරියටම අපි මීට පෙර දිනකත් සිහිපත් කළා අර CCTV කැමරාවක් හයි කරලා තියෙනකොට ඒක යට ඉඳලා අපි කරන කියන ඔක්කොම ඒකේ පටිගත වෙනවනේ. හොඳක් කළත් නරකක් කළත් මොකක් කළත් ඒකේ සටහන් වෙනවා. අන්න ඒ වගේ අපේ කය සහ අපේ සිත කොහොමද හැසිරෙන්නේ කියලා හරියට අර පිටින් හයි කරලා තියෙන CCTV කැමරාවක් වගේ අපේම මනසින් අපි පිට ඉඳලා බලාගෙන ඉන්නවා වගේ අධීක්ෂණය කරමින් බලා ඉන්නට ඕන දැන් කොහොමද වැඩ කරන්නේ. ඉතින් එහෙම බලන් ඉන්න පුළුවන් හැකියාව තමයි සතියෙහි පවතින්නේ. ඒ ස්වාමීන් වහන්සේ. ඔව්. තව ඒ භාවනාව සම්බන්ධව ප්‍රශ්න තියෙනවද? හරිද? හරිද? ස්වාමීන් එහෙමයි අපහාර. නෑ සර්. ඔව්. සංසද අපේ වේදනානුපස්සනාව වඩනකොට ඔව්. ඔය කුක්කජිත්තුමාගේ භාවනා ක්‍රමයේ ඇටියට අපට උපදෙස් ලැබෙනවා. ඔව්. සුඛ වේදනාවන්ට විචාර දක්වලා ලෝභ සංස්කාර ජනිත කරන්න එපා. ඝන රළු පීඩාකාරී සංවේදනාවන්ට විචාර දක්වලා
දේශ සංඛාර මෙත කරන්න එපා. සුඛත් නැති දුකත් නැති සංවේදනාවට ප්‍රතිචාර දක්වලා මෝහ සංඛාර ජනිත කරන්නේ නැතුව පූර්ණ අනිත්‍යතාවයෙන් උපේක්ෂාවෙන් අතීත භව සංඛාරයන්ට දුරු වෙන්න ඉඩ දීලා අලුතෙන් නව සංස්කාර ජනිත නොකර ඉන්න කියලා. ඔව්. ඒතර සායනාස්ති අතීත භව සංඛාර ඒ කියන විදිහට සියලු භව සංඛාරයන්ම ජනිත වෙනවාද? ඒතර අපි නව ප්‍රතිචාර නොදක්වා සිටීම නිසා ඒ සියලු භව සංස්කාර දුරු කරගන්න පුළුවන්. දැන් එතන අතීත භව සංස්කාර දුරු වෙනවා කියන එකේ තේරුම අපට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන මේවා පහළ වෙන්නේ పూర్ව කුසල අකුසල කර්ම විපාක හැටියට. එතකොට ඒ විඥාණයෙන් අපි හඳුනා ගන්නා ආරම්භණය ඒ විඥානේ පහළ වෙනකොටම යම්කිසි වේදනාවක් සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ඛා වශයෙන් යම්කිසි විඳීමක් ඇති වෙනවා. එතකොට චක්කුසෝත ඝාන જીවහා කියන ඒවයින් අපට උපේක්ඛා සහගත චක්කු විඥාන උපේක්ඛා සහගත සෝත විඥාන තමයි ඇති වෙන්නේ. කායික වශයෙන් ලැබෙන දේ විතරයි සුඛ සහගත කාය විඥාන දුක්ඛ සහගත කාය විඥාන කියලා දෙකක් හැටියට ලැබෙන්නේ. එහෙම නැත්නම් අර චක්කුසෝත ඝාන જીවහා කියන ඒවා අකුසලයෙන් අකුසල විපාකයක් හැටියට ලැබුණත් කුසල විපාකයක් හැටියට ලැබුණත් උපේක්ඛා සහගතවමයි ලැබෙන්නේ. මොකද ඒ අරමුණු බොහොම සූක්ෂම නිසා කාය විඥානයේ පමණයි සුඛ දුක්ඛ හැටියට රළු විදිහට දෙආකාරයකින් අපට දැනෙන්නේ. එතකොට ඒ විඥානයන් පහළ වෙලා නිරුද්ධ වෙන්න සාංශාරික වශයෙන් සිද්ධ කරන ලද කුසල කුසල කර්ම විපාක තමයි ඒ ගෙවි යන්නේ. එතකොට මේ ගෙවි යනකොට මේ දැනෙන දේ එක්කලා අපි අලුතෙන් ඇලීම් බැඳීම් හටගන්න ගියාම එතන අපට අමතර ප්‍රශ්නයක් ඇති වෙනවා උපාදානය නිසා. හැබැයි දැන් අපිට ඒ උපාදානය ඇති නොකර කොහොමද මනස පවත්වන්නේ කියලා අපි නිකම්ම ඉන්නව නෙමෙයි, අපි සිහියෙන් සහ නුවණින් තමයි අපි මේ කාරණේ දකින්නේ. එහෙම නැත්නම් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අත්තකිලමතාන යෝගය අනුගමනය කරපු ශාස්ත්‍රූවරු තමන්ගේ ශ්‍රාවකීන්ට උපදෙස් දෙනවා මේ දුක තමන් විසින්මයි සසරේ ගොඩනගාගෙන තියෙන්නේ, සයන් කතන් දුක්ඛං, තමන් විසින් දුක හදාගෙන තියෙන්නේ. ඒ නිසා මේ දුක විඳලාම අවසන් කරන්නට ඕනේ. ඒ නිසා අභිනව දුක් රැස් කරන්නේ නැතුව අර සාංශාරිකව ගෙනාවු ඒ දුක්ඛ සමූහය ගෙවලා විඳලා අවසන් කරන්න කියලා එහෙම උපදෙස් දෙනවා. එතකොට ඒ උපදේශය මත තමයි අර කටු සැමිනි මත නිදාගෙන ගිනි ගොඩවල් ගහගෙන තනි කකුලෙන් හිටගෙන කෑම කන්න නැතුව ඒ අතීත කර්ම ගෙවන්න කියලා ඒ අය උත්සාහ කරනකොට ඒ වගේ දෘෂ්ටියකින් නෙවෙයි බුදුදහමේ මේ කාර්ය කරන්නේ. බුදුදහමේ මේ කාර්ය කරන්නේ අතීත කුසල කුසල කර්මයන් විපාක දෙනවා. හැබැයි ඒවට ප්‍රතිචාර දැක්වීම තුළ අපට කුසල අකුසල් ජනිත වෙනවා. හැබැයි අපට අභිනව සංස්කාර ජනිත නොකර ඉන්නවා කියලා අපට කුසල උජ්ජනිත නොකර අකුසල උජ්ජනිත නොකර ඉන්න බෑ. අපි මේක මුලදිමත් සාකච්ඡා කළා භාවනාව සම්බන්ධව. එහෙම ඉන්න පුළුවන් රහතන් වහන්සේට පමණයි. රහත් නොවුණු කෙනෙකුට කුසල් සංස්කාරات ගොඩනගන්න නැතුව අකුසල සංස්කාරات ගොඩනගන්න නැතුව දෙකම නැතුව ඉන්න බෑ. අකුසල සංස්කාර ගොඩනගන්න නැත්නම් ඒතනත්තා කුසල සංස්කාර ගොඩනගිය යුතුයි. කුසල සංස්කාර ගොඩනගන්න නැත්නම් ඔහු කැමති වුණත් අකමැති වුණත් අකුසල සංස්කාර තමයි ගොඩනගෙන්නේ. ඒ නිසා අපට අතීත භව සංස්කාර නිරුද්ධ වෙන්නට ඉඩ හැරලා අභිනව සංස්කාර ගොඩනගන්න නැතුව ඉන්නවා කියන කතාව ධර්මානුකූලව ගත්තන් පස්සේ නිවැරදිම කතාවක් නෙමෙයි. එතනදී අපිට මෙහෙම කිව්වොත් නිවැරදි. අතීත භව සංස්කාර ගෙවෙන්නට ඉඩ හරින්න අභිනව අකුසල සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ගොඩනගන්න නැතිව පුඤ්ඤාභි සංස්කාර ගොඩනගා ගන්නට උත්සාහ කරන්න කිව්වොත් නිවැරදි. එතකොට දැන් අපි මුලදී භාවනාව සම්බන්ධව මේ කාරණේ කතා කරද්දී පැහැදිලි කළා හුඟා භාවනා ආචාර්යවරු වරද්දගත්තු පටලවාගත්තු තැනක් තමයි සංස්කාර ගොඩනගන්න නැතුව ඉන්නවා කියන කාරණය. එතකොට සංස්කාර ගොඩනගන්න නැතුව ඉන්නවා කියන කාරණය අනාගාමී වෙච්ච කෙනෙකුටවත් කරන්න බැරි වැඩක්. මොකද සංස්කාර ගොඩනගනවා කියන්නේ රහතන් වහන්සේටත් සිත් පහළ වෙනවා.
රහතන් වහන්සේටත් කුසල් සිත් පහළ වෙනවා. හැබැයි ඒ කුසල් සිතට කුසල් සිත කියන්නේ නැතුව ඒකට ක්‍රියාසිතයි කියන්නේ උන්වහන්සේගේ సంతානයේ අවිද්‍යාව තෘෂ්ණා නැති නිසා ඒ කුසල් සිත අනාගත විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ අනාගත විපාකයක් ඇති කරන්නේ නැති නිසා ඒ කුසල් සිතට කුසල් සිත කියන්නේ නැතුව ක්‍රියාසිතයි කියලා කියනවා. එහෙම නැත්නම් අපි මල් පූජා කරනකොට අපිට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් ඇති වෙනවා නම් රහතන් වහන්සේටත් ඒ සිතම තමයි ඇති වෙන්නේ. හැබැයි අපේ සිතට කියනවා කුසල් සිත කියලා, රහතන් වහන්සේගේ සිතට කියනවා ක්‍රියාසිත කියලා. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේගේ කුසල් සිත අනාගතේ විපාක දෙන්නේ නැහැ. ඇයිද? අවිද්‍යාව තෘෂ්ණා නැති නිසා. ඒ නිසා ඒකට කුසල් සිත කියන්නේ නැතුව ක්‍රියාසිත කියනවා. අපේ කුසල් සිත අනාගතේ විපාක දෙනවා. ඇයි? අවිද්‍යාව තෘෂ්ණා තවම තියෙන නිසා. ඒකෙන් බීජ ශක්තිය ගොඩ නගනවා. ඒකෙන් මේක පරිපාකයට ගෙනියනවා. ඒකෙන් පැසවනවා. පැසවල අනාගත ඵලයක් ඇති කරනවා. එතකොට අවිද්‍යාව තෘෂ්ණා සම්පූර්ණයෙන් දුරු නොකරපු අනාගාමී උත්තමයින්ටවත් සංස්කාර පුඤ්ඤාභි සංස්කාර මට්ටමින් ගොඩනගන්න නැතුව පුඤ්ඤ පාප පහින කියන தත්යෙන් කිසිම සංස්කාරයක් ගොඩනගන්න නැතුව පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් අතීත භව සංස්කාර නිරුද්ධ වෙන්නට ඉඩ දෙන්න අනාගතයේ කිසිම සංස්කාරයක් ගොඩනගන්නට එපා කියලා උපදෙස් දෙනවා නම් ඒක ධර්ම විරෝධී කතාවක්. ඒක අනවබෝධය නිසා කියන කතාවක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් වෙන්නේ එතනදී ධර්මානුකූලව අතීත භව සංස්කාර නිරුද්ධ වෙන්නට ඉඩ දෙන්න. නමුත් ඒ සම්බන්ධව මේ සුඛ වේදනාව සම්බන්ධව තෘෂ්ණාව උපදවාගෙන අපුඤ්ඤාභි සංඛාර ගොඩනගා ගන්න එපා. දුක්ඛ වේදනාව සම්බන්ධව පටිඝ සංපයුක්ත සිත් ඇති කරගෙන අපුඤ්ඤාභි සංඛාර ගොඩනගා ගන්න එපා. උපේක්ඛා වේදනාව සම්බන්ධව මෝහ මූලික සංස්කාර ගොඩනගාගෙන අපුඤ්ඤාභි සංඛාර ගොඩනගන්නට එපා. ඒ සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් උපේක්ඛා වේදනාවත් ත්‍රිලක්ෂණ වශයෙන් හේතුඵල වශයෙන් විදර්ශනාවට නගන්න. එසේ විදර්ශනාවට නගමින් පුඤ්ඤාභි සංඛාර ගොඩනගන්න උත්සාහ කරන්න කියලා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් පුඤ්ඤාභි සංඛාර කතාව පැත්තකින් තිබ්බා වුණත් අර අපුඤ්ඤාභි සංඛාර ගොඩනගන්න නැතුව ඒක විදර්ශනාවට නගන්න කියලාවත් අඩුතරමින් කියනවා නම් ඒක නිවැරදි. එහෙම නැතුව අතීත භව සංස්කාරයන් නිරුද්ධ වෙන්නට ඉඩ හරින්න අභිනව සංස්කාරයන් ගොඩ නොනගා ඉන්න උත්සාහ කරන්න කියලා කියනවා නම් ඒක නිවැරදි ධර්ම විග්‍රහයක් නෙවෙයි. ඒක පැහැදිලිද අපි හරව? එහෙමයි. හොඳයි, ඒ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවා නම් විමසන්න. නැත්නම් ඊට අමතරව තියෙන ප්‍රශ්න දැන් විමසන්න අවස්ථාව තියෙනවා. බුද්ධිනී මහත්මිය. අවසරයි ස්වාමීන් වහන්සේ. මට භාවනා කරනකොට ඒ කියන්නේ වැඩිම වේදනාවක් තියෙන වෙලාවක මට දැනුනේ ඒක හරි වේගවත් කියලා. මං ඒ වේගෙන් ඒක බලන්න ඕන කියලා. හැබැයි මට එහෙම ඒ වේගෙට සරිලන වේගකින් ඒකෙන් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙපාරක් විතරයි. එතකොට ඒ වේදනාව නැති වුණා කියලා හිතුණා මට. ඒක මං මවපු දෙයක්ද? එහෙම වේගයෙන් බැලිය යුතුද? මෙහෙමයි. දැන් වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක් නේ. එතකොට ඇත්තටම වේදනාව කියන්නේ කයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සිතේ ප්‍රශ්නයක්. කයේ සිද්ධ වෙන සිදුවීම සිතට දැනෙන විදිහ. ඉතින් සිත කියලා කියන්නේ අතිශයින් වේගවත්ව ක්‍රියාත්මක වෙන ධර්මයක්. නමුත් එතන අපිට ඒ සිතේ වේගය අපිට හසු කරගන්නට පහසු නෑ. අපිට මේ වේදනාව වේගවත් වගේ දැනෙන්නට පුළුවන්. ඒ වේදනාව අපි හිතමු දැන් වේදනාවක් කියලා අපිට දැනෙන්නේ වායු පීඩනයක් හරි තේජෝ ධාතුවේ කැළඹීමක් හරි පඨවි ධාතුවේ ක්‍රියාත්මක වීමක් හරි පඨවි ධාතුව ක්‍රියාත්මක වෙනවා නම් අපිට තද වෙනවා කැක්කුමල්ලනවා වගේ දැනෙනවා. එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඒක තද වීමක් වගේ හිර වීමක් වගේ කැඩෙන්නට එනවා වගේ එහෙම දැනෙන්න පුළුවන්. එතකොට ඒක තේජෝ ධාතුවේ නිසා ඇති වෙන වේදනාවක් නම් දැවෙනවා වගේ පිලිස්සෙනවා වගේ එහෙම නැත්නම් හීතල වෙනවා වගේ එහෙම දැනෙන්න පුළුවන්. ඒක වායෝ ධාතුව නිසා ඇති වෙන එකක් නම්
අනිනවා වගේ, කකියනවා වගේ, ඇදුම් දෙනවා වගේ ඒ වගේ දැනෙන්න පුළුවන්. එතකොට දැන් මේ වායෝ ධාතුව නිසා ඇති වෙන ප්‍රශ්නයක් නම් අපිට ඇදුම් දෙනවා වගේ දැනෙන ගතිය අපේ හෘද ස්පන්දනය එහෙම නැත්නම් ලේ ගමනාගමනයේ තියෙන උස් පහත් වීමත් එක්කලා යම්කිසි රිද්මයක් අපට දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මෙහෙමත් වෙන්න පුළුවන් අපිට බාහිර යම් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දයත් එක්ක බද්ධ වෙලා ඒ ශබ්දයට අනුරූප රටාවකින් වේදනාවේ උස් පහත් වීම අපට දැනෙන්නට පුළුවන්. එක්ක හෘද ස්පන්දන එහෙම නැත්නම් ඒ කියන්නේ විශේෂයෙන් නාඩි වැටීම කියලා කියන්නේ ලේ ගමනාගමනයේ ක්‍රියාකාරීත්වය සටහන් වෙන ආකාරය. එතකොට මේ ලේ ගමනාගමනයේ ක්‍රියාකාරීත්වයේ එන රිද්මයත් එක්කලා අපට අතන යම්කිසි වේදනාවේ රිද්මයක් දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒක මනසින්ම Tamanට දැනෙච්ච එක්තරා ස්වභාවයක් වෙන්නත් පුළුවන්. මොකද අපි සංඥා වශයෙන් දේවල් හඳුනාගන්නේ. එතකොට මේ හඳුනා ගන්නා විදිහ නිවැරදිව නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට වැටහෙන විදිහෙන් තමයි මුලදි ඒක දිහා බලන්න වෙන්නේ. ඒ නිසා එහෙම වේගවත් ආකාරයෙන් දැනෙනකොට අපි හිත කලබල කරගන්න නැතුව වේගවත්ව දැනෙනවා නම් අපි කරන්න නැත්තේ දැන් ඔබතුමියට එහෙම වේගවත්ව බලන්න බෑ වගේ දැනෙන්නට හේතුව තමයි අර වේදනාව පිළිබඳව නිකන් වචන වශයෙන් වාක්‍ය වශයෙන් හිතන්න ගියොත් අපිට කාලය මදි යමක් දිහා බලන්න. හොඳට පූර්ණ අවධානය පවත්වා ගන්නට උත්සාහ කළොත් අපිට කොච්චර වේගෙන් සිද්ධ වුණත් අවධානය වැඩි කරන්න අපිට කොයිතරම් වේගය වැඩි වුණත් ඒක දැනෙන්න ගන්නවා, පෙනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඔබතුමියට අවස්ථා දෙකක් සාර්ථකව දකින්න පුළුවන් වුණා කියවනේ. එතකොට ඒ අවස්ථා දෙක ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න කොහොමද මේ අවස්ථා දෙකෙහිම පුළුවන් වුනේ. හොඳට සිහිය පිහිටපු නිසා තමයි එහෙම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් අවස්ථාවලත් අපි දැනෙන ස්වરૂපය ඒක පනිනවා වගේද දැනෙන්නේ, එහෙම නැත්නම් නාඩි වැටෙනවා වගේද දැනෙන්නේ, ඊටත් වඩා වේගවත් රිද්මයක්ද දැනෙන්නේ කියලා ඒ රිද්මය ගැන එච්චර අපි එලවන්න ඕන නැහැ. ඒක පාලනය කරන්න හෝ ඒක වෙනස් කරන්න වේගය අඩු කරන්න කියලා අපි දඟලන්න ඕනේ. දැනෙන්නේ කොයි විදිහෙන්ද? ඒ විදිහෙන් පුළුවන් තරම් අවධානය තීව්‍ර කරගෙන දැනෙන ස්වභාවය දිහා බලාගෙන ඒ සිද්ධ වෙන සිදුවීම හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් වටහා ගන්නයි උත්සාහ කළ යුතුයි. ඒ සමනවත්. ඔව්. තව ගැටලු තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මේ ශරීරයේ දැන් සංවේදනා බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැන් කුසල සහ අකුසල වල විපාකයක් නේ මේ ශරීරයේ සංවේදනා තුලින් එන්නේ. ඇත්තටම සංවේදනා හැටියට නෙමෙයි දැන් චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විඥාන ටික තමයි පූර්ව කෘත කුසල අකුසල කර්ම විපාක වශයෙන් ඇති වෙන බව අභිධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඒ විඥානයන් විසින් තමයි අපිට යම්කිසි වේදනාවක් දනවන්නේ. හැබැයි මේ වේදනාව දැනුණාට පස්සේ අපි එතනින් එහාට මනෝවිඥාන වශයෙන් අපි ඒවා සුඛ දුක්ඛ වශයෙන් භුක්ති විඳීම පූර්ව කෘත කුසල අකුසල කර්මයක්ම නෙමෙයි. එතනින් එහාට අපි ඒකට දක්වන ප්‍රතිචාරය අපේ අභිනව සංස්කාරයක් එතන තියෙනවා. අර මූලික වශයෙන් දැනෙන ගතිය තමයි පූර්ව කෘත කුසල අකුසල කර්මයක් වෙන්නේ. ඔව් ප්‍රශ්න අහන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක එහෙමනම් දැන් එතකොට ඒ වේදනා අපි දැන් මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉන්නකොට ඔව් ඒ වගේ තියෙන ප්‍රබලතාවය අඩු වෙලා යනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ප්‍රබලතාවය අඩු වෙලා ගියේ. ප්‍රබලතාවය අඩු වෙනවද කියලා අහුවේ? කර්මයන්ගේද නැත්නම් සංවේදනාව? සංවේදනාවල නෙමෙයි ස්වාමීන් වහන්සේ කර්මයන්ගේ. කර්මයන් නෑ කර්මයන්ගේ ප්‍රබලත්වය අඩුවීමක් වෙන්නේ නෑ. මොකද විපාක දෙන්න අවස්ථාවක් සැලසෙනකොට ඒ කුසල අකුසල කර්ම විපාක දෙනවා. එතකොට ඒකට අපි ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා ඒ කර්මය තවත් වර්ධනය වෙනවද යටපත් වෙනවද කියන යම්කිසි තත්ත්වයක් ගොඩනගෙන්න පුළුවන්. ඉතින් අපි විදර්ශනා මූලිකව යමකට ප්‍රතිචාර දක්වනකොට අකුසල කර්මවල ශක්තිය හීන වෙනවා යම් ප්‍රමාණයකට කියලා
කියන එක නිවැරදි. කුසල කර්මවල ශක්තිය වඩා ඉස්මතු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් හුඟා කය තද වෙලා කෝපය, ද්වේෂය ආදී මනසේ පුරවගෙන ඉන්නකොට අපිට කයට දැනෙන්නේ ලොකු වෙහෙසක්, පීඩාවක්. එතකොට මේ වෙහෙස කර බව, පීඩාකාරී බව, දුක් වේදනාවක් හැටියට දැනෙන්නේ පූර්වකృత අකුසල කර්මයාගේ හේතුවෙන් පමණක් නෙමෙයි, අර මේ මොහොතේ අපි ඇති කරගන්නා ද්වේෂ මූලික, ලෝභ මූලික මනෝභාවයනොත් පදනම් කරගෙන. එතකොට මේ මොහොතේ ඇති වෙන ලෝභ ද්වේෂ ආදිය අපි යටපත් කරගත්තාම කය සැහැල්ලු වෙනවා. එතකොට අපිට සුඛ වේදනාවන් බහුලව දැනෙන්න ගන්නවා. එතකොට සුඛ වේදනාව බහුලව දැනෙනවා කියලා කියන්නේ කුසල විපාකයක්. එතකොට මේ කුසල විපාක ඉස්මතු කරගන්න පුළුවන් උනේ අපේ ගතසිත සැහැල්ලු කරගන්නට අපි භාවනාවෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා. ඉතින් අන්න ඒ විදිහට අපි කුසල මූලිකව කටයුතු කරනකොට, ප්‍රඥාවෙන් කටයුතු කරනකොට අර අකුසල විපාක වශයෙන් ලැබෙන්න තියෙන දුක් වේදනා අවම වෙලා සුඛ වේදනා බහුල වෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. චූලාද සිල්ලා අවසර ස්වාමීන් වහන්සේ මට අරගෙනම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කුසල කර්මයන් තියෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මේ භව නිරෝධයක් වෙන්නේ නැහැනේ. එතකොට භව නිරෝධයක් කරා යනවා නම් මොකද්ද හරියන්නේ? ඒක තමයි මම මුලින්ම කිව්වේ. භව නිරෝධය බලහත්කාරයෙන් කරන්න බෑ. භව නිරෝධය කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු වෙන්න නම් මේ සංස්කාර ධර්මයන් નિසරු ධර්ම, දුක්ඛ ධර්ම කියන බව හරියටම ප්‍රත්‍යක්ෂ වෙන්න. ඒ සංස්කාර ධර්මයන් නිස්සාරයි කියලා හරියටම දැනුනොත් තමයි ඒවා සුභ වශයෙන් ගත යුත්තක් නැහැ, නිත්‍ය වශයෙන්, සුභ වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ කියලා අවිද්‍යාව දුරු වෙලා විද්‍යාවෙන් දකින්නට ඕන, ප්‍රඥාවෙන් දකින්න. ඒ දකින්නකොට තමයි ඒවා සම්බන්ධව මෙතෙක් තිබිච්ච තෘෂ්ණාව දුරු වෙන්නේ. එහෙම දුරු වුණොත් තමයි භව නිරෝධය සිද්ධ වෙන්නේ. එතකම් බලහත්කාරයෙන් අපිට සංස්කාර නිරුද්ධ කරන්න බෑ. බලහත්කාරයෙන් භව නිරෝධය කරන්නත් බෑ. තේරුණාද? එහෙමයි සර්. බොහොම චෝලාද සිල්වා මහත්මිය ප්‍රශ්නයක් අහන්නද? අවසර ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව තරමක් දුරට ප්‍රගුණ කරපු කෙනෙකුට සම්පජාන්න භාවනාව සහ සක්මන් භාවනාව මාරුවෙන් මාරුවට කරගෙන යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒක සුදුසුද? සක්මන් භාවනාව අපිට සම්පජඤ්ඤය පුහුණු කරන්නත් එක උදව්වක් වෙනවා. මොකද සම්පජඤ්ඤයේදී අපි පුහුණු කරන්නේ හැම කුඩා ඉරියව්වක් පිළිබඳවම අවධානයෙන් මොකටද ඒක කරන්නේ, මොකක්ද ඒකේ ප්‍රතිඵලය, මේක මෙතනට සුදුසුද, මේ විදිහට ගෝචර වශයෙන්, සාත්තක වශයෙන් විවිධ පැතිවලින් අපි මේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවානේ. එතකොට එහෙම බලන්න අපිට යම්කිසි හුරුවක් හදාගන්න පුළුවන් සක්මන් භාවනාවත් එක්කලා. ඉතින් ඒ නිසා සක්මන් භාවනාව මූලික වශයෙන් පුහුණු කරලා ඊට පස්සේ ඒ ඉරියව් වෙනස් වීමත් එක්කලා සම්පජඤ්ඤයත් කොහොමද පවත්වන්නේ කියන එක පුහුණු කිරීම සුදුසුයි. එතකොට ඒක අනිත් ඉරියව් වලට ටිකෙන් ටික වර්ධනය කරගන්න ඕනේ. දැන් අපි මීට පෙර දිනක සාකච්ඡා කළා, ඔබතුමිය එදා සම්බන්ධ වුණාද දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සක්මන් කරනකොට අපිට එකම අපි තෝරාගත්තු බිමකනේ එහාට මෙහාට සක්මන් කරන්නේ. එතකොට අපි චිත්ත ඒකාග්‍රතාවයේ සතිය පිහිටවා ගැනීමේ මූලික ඉලක්කය විතරයි තියෙන්නේ. හැබැයි දැන් අපි ගමනක් යනවා කඩේට යනවා. අපි එදා මේ උදාහරණේ කතා කළා. කඩේට යනවා වගේ අවස්ථාවක අපිට ඒ කඩේට යනවා කියන කාරණේදී කුමක් සඳහාද දැන් මම මේ කඩේට යන්නේ? මොනව ගන්නද යන්නේ? අවශ්‍යතාවයකටද ඇත්තටම මම මේ යන්නේ? දැන් මොනවද මං ගේන්න යන්නේ? එතකොට ඒ සඳහා මම කොච්චර වෙලාවකින්ද කඩේ ළඟට යන්න හිතන්නේ? ආපහු එන්නේ කොයි වෙලාවෙද? එතකොට මේ වෙලාවේ මම අනේක සුදුසුද? මේ විදිහට අපි අර අමතර ගමනක් යෙදෙනකොට අපිට හැබෑවටම සම්පජඤ්ඤය එතනදී අත්‍යවශ්‍යයි. සක්මන් කරනකොට වගේම. අර සක්මනේදී අපි කරන්නේ එක්තරා අභ්‍යාසගත වීමක් පමණයි.
ඒ අභ්‍යාසගත වීම සාර්ථකද නැද්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ දෛනික ක්‍රියාවලදී තමයි. ඒ නිසා ඒ දෙකම පුහුණු කිරීම සුදුසුයි. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් අපිට සෝවාන් ඵලයේ දක්වා සම්පජන්න භාවනාව විතරක් කරන කෙනෙකුට වුණා සෝවාන් ඵලයේ දක්වා ඒක රැගෙන යන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් සම්පජඤ්ඤ භාවනාව විතරක් කරනවා කියලා එහෙම වෙන් කරන්න බෑ. සම්පජඤ්ඤ භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. සම්පජඤ්ඤයට සියල්ලම අයිති. ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නකොට ඒතනත්තාට සිත පිළිබඳ සම්පජඤ්ඤේ පවත්වන්න වෙනවා. කය පිළිබඳ සම්පජඤ්ඤේ පවත්වන්න වෙනවා. වේදනාව පිළිබඳ සම්පජඤ්ඤේ පවත්වන්න වෙනවා. ඉරියව් පැවැත්වීම පිළිබඳ සම්පජඤ්ඤේ පවත්වන්න වෙනවා. ධර්මතා පිළිබඳ සම්පජඤ්ඤේ පවත්වන්න වෙනවා. ඒ හැම එකක් ගැනම අවසානයේ පටන් ගන්න සම්පජඤ්ඤයෙන් වෙන්න පුළුවන්. නමුත් සම්පජඤ්ඤ භාවනාව විතරයි කියලා එකක් නැහැ. අවසානයේ මේ සම්පජඤ්ඤය තුලින් අවතීර්ණ වෙන්නේ විදර්ශනාව කියන තැනට. ඒතර විදර්ශනා කියන තැනට අවතීර්ණ වෙනකොට ඒ තැනට එකක විතරක් එල්බගෙන ඉන්නට පුළුවන් කමක් නැහැ. එහෙම එකක එල්බගෙන ඉන්න පුළුවන් අර සමත කර්මස්ථානයක් වගේ. අනිත් මොකක්වත් සිහි කරන්නේ අර ඒකෙම එල්බගෙන ඒකෙම මනස පවත්වා ගන්න. විදර්ශනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. විදර්ශනාව කියන්නේ පැමිණෙන කාරණෙත් එක්කලා අපි සති සම්පජඤ්ඤේ පවත්වන්නට පුහුණු වීම. ඒ නිසා සම්පජඤ්ඤයෙන් ආරම්භ කරනවා නම් සම්පජඤ්ඤය Tamanට වැඩිපුර පුහුණු කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ සම්පජඤ්ඤ කාණ්ඩයට විතරක් අපි සීමා වෙනවා කියන එකක් නෙමෙයි. අවශේෂ සමස්ත සතිපට්ඨානයම ඒකට ඇතුළත්. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. බුද්ධික ප්‍රාන්ත මහත්තයා ස්වාමීන් වහන්සේ දැන් අපිට තරහ ඇති වෙන අවස්ථාවල් තියෙනවනේ ගොඩක්. ඒ දැන් පොඩි දේවල් වලටත් අපිට එහෙම තරහ ඇති වෙනවා. දැන් අපි දැනගෙන ඉන්නවනම් මේක මේ දැන් මට තරහ ඇති වුණා කියන එක දැනගත්තු ගමන් මම තරහ එතකොට නැති කරගන්න පුළුවන්. හැබැයි ඒක අර ඒක අනිත්‍යයිද එහෙම කියලා හිතලා නෙමෙයිනේ අපි එහෙම කරන්නේ. ඒක හිතන්නේ අපි වෙන වෙලාවක. එහෙම හිතලා ගන්නේ මේ අපි මේ තරහ ආවනම් අපි ඒක නැති කරගන්න ඕනේ. ඒක වැඩක් නැති දෙයක් කියන එක. ඒකට ඒ හැම මොකද දැන් උදාහරණයක් හැටියට කියනවා මම අපි රියපද කරනවා. ඒකට අපිට ඇත්තටම මොකක්ද වැඩක යෙදිලා ඉන්නේ. ගොඩක් දේවල් ගැන හිතන්න බෑ. දැන් ඒ වගේ වෙලාවකදී ඒක භාවනාවක් නෙමෙයි නේද? ඒක භාවනාවක් වෙන්නේ මෙහෙමයි. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විතරක් නෙමෙයි භාවනාව කියන්නේ. ඒක හේතුඵල වශයෙන් දකින්න පුළුවන් නම් ඒ සම්බන්ධව අකුසල් සිත් පහළ නොවි පවත්ව ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කුසල් සිත් පමණක් අපිට මතු කර ගන්නට පුළුවන්. ඒ සිද්ධ වෙන ක්‍රියාවලියේ හේතුඵල ධර්මතාවය දකින්නට පුළුවන්. එතකොට මේ දුර්ගුණ යටපත් කර ගැනීම, යහගුණ අවදි කර ගැනීම, මේ ධර්මතාවයේ හේතුඵල වශයෙන් වටහා ගැනීම ඒ තුල පැහැදිලි භාවනාවක් සිද්ධ වෙනවා. එතකොට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම හැමතිස්සෙම මෙනෙහි කළ යුතුයි, ඒකට දදා බැලිය යුතුයි කියලා නියමයක් නැහැ. අපිට අනිත්‍ය ප්‍රකට වෙන තැනදී අනිත්‍ය බව අවබෝධ කරගන්න. එහෙම නැතුව අනිත්‍ය බලහත්කාරයෙන් ඔබලා බලන්න ගිහින් හරියන්නේ නැහැ. එතකොට ඒක සමතයක් බවට පත් වෙනවා. අපි අර පෙර දිනෙත් කතා කළේ අනිත්‍ය භාවනාවත් අද ගොඩක් දෙනා සමතයක් හැටියට තමයි කරන්නේ. කියන්නේ අනිත්‍ය ප්‍රකට වෙන්නේ නැති තැනක අපි පොතේ කියවපු බණේ අහපු කල්ලාතුව හිතපු අනිත්‍යයක් එතනට ගෙනihin ආරෝපණය කරනවා. කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි කියලා. එතකොට ඒ අනිත්‍ය දැකීම නෙමෙයි, අනිත්‍ය සිහි කිරීම, අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම. එතකොට අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම අපිට සමතයක් හැටියට තමයි මූලික වශයෙන් කෙරෙන්නේ. විදර්ශනාවක් හැටියට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න නම් ඇත්තටම ඒ වෙලාවේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපිට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕන. එතකොට රියපැදවීම තුළ අපිට යම් යම් දේවල් වෙනස් වෙන හැටි. අපි හිතමුකෝ දැන් සුඛානම එක පැත්තකට කරකවලා ඊට පස්සේ අනිත් පැත්තට වාහනේ කපනකොට ඒක අනිත් පැත්තට කරකවන්න වෙනවා. එතකොට එකම පැත්තට කරකවලා අපිට වාහනේ ගෙනියන්න බෑ. අනිත් පැත්තටත් කරකවන්න වෙනවා. එතකොට මේ පැත්තට කරකෙව්වා. එතකොට වාහනේ මේ පැත්තට ගියා. අනිත් පැත්තට කරකවනකොට අනිත් පැත්තට ගියා. එතකොට ඒ හේතුවෙන් මේ පැත්තට හැරුණා. මේ හේතුවෙන් මේ පැත්තට හැරුණා. එතකොට ඒක නිත්‍යත් නෑ, මේක නිත්‍යත් නෑ. එතකොට මේ වගේ අපිට එතන තියෙන අනිත්‍ය ලක්ෂණය පෙනෙනවා නම් ඒක වටහා ගත්තට කමක් නැහැ. එහෙම නැතුව මේ රියපදවීමත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි කිය අනිත්‍ය සිහි කරන්න ඕන කියලා නියමයක් නැහැ. අපි රියපදවන වෙලාවේ ඒ රියපදවීම කියන කාර්යය. දැන් උදාහරණයක් හැටියට මම අර ඉස්සල්ලා කිව්ව උපමාව මතක තියාගන්නකෝ. ඒ කියන්නේ CCTV කැමරාවක් හයි කරලා තියෙනවා නම්
ඒ කැමරාව යට ඉඳගෙන අපි ওই වාහනය පැදවීමේ කාර්ය කරගෙන යනකොට ඒ සියල්ල මේකේ සටහන් වෙනවනේ. ස්ටියරින් වීල් එකට අත තියනකොට ඒක කරකවන විදිහ, ඊළඟට බ්‍රේක් එක පාගන විදිහ, ක්ලච් එක දෙන විදිහ, ඊට පස්සේ ගියර් මාරු කරන විදිහ, මේ ඔක්කොම අරකේ සටහන් වෙනවා. අන්න ඒ වගේ අපේ කය හසුරුවන සමස්තයක් ඒත් එක්ක සිත හසුරුවන සමස්තයක් හරියටම ස්කෑන් වෙනවා වගේ, CCTV කැමරාවක ඔක්කොම සටහන් වෙනවා වගේ අපිට මේ සමස්ත ක්‍රියාවලිය සිහියෙන් පවත්වන්නට පුළුවන් නම් එතන අර අකුසල් සිතුවිලි, මුලාව, ද්වේෂය, තෘෂ්ණාව මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එහෙම සතිය පවත්වන්න පුළුවන්. ඒකම තමයි කුසල භාවනාව හැටියට ප්‍රවේශය වෙන්නේ සති සම්පජාඤ්ඤය. ඉතින් ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ යුතුමයි කියලා එක බරක් කරගන්න ඕනේ. අපිට මූලික වශයෙන් සිහිය පවත්වා ගන්න පුළුවන් නම් සිහිය පවතින තැන, සිහිය කියලා කියන්නේ කුසල චෛතසිකයක්. ඒ සිහිය පවතින තැන අකුසල් මතුවෙන්න ඉඩක් නැහැ. ඒකම භාවනාවක්. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසර බොහොම පිං. ඔව්. අරුණ මනතුංග මහත්තයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මේ දිගටම ඇතිවෙච්ච මතු කරපු ප්‍රශ්නවලට මගේ තියෙන අත්දැකීමක් එකතු කරන්නයි මේ හදන්නේ. දැන් ඉදිනදා ජීවිතය ගත කරනකොට නිවස තුල යම් යම් කටයුතු කරනකොට දැන් ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න හැටියට වේදනානුපස්සනාවේදී අපි ටික කාලයක් දිගටම පුරුදු කරන්න පටන් ගත්තොත් මේ ඉන්නේ කුසල ගොඩට ඇතිවෙන සිතුවිලිද මේ ඉන්නේ අකුසල ගොඩකට ඇති කරන්න පුළුවන් හිතවිලිද කියලා ඒ වගේ රසයන් ඒ ඇති වෙනකොට දැනගන්න පුරුදුනාට පස්සේ දැන් මට වෙලා තියෙන දෙයක් තමයි දැන් කවුරු හරි කෙරෙහි තරහක් ඇතිවෙනොත් ඒ කියන්නේ හිතන වෙලාවක් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් දෙයක් බිරිඳ මොකක් හරි මං කැමති නැති දෙයක් කියනකොට හිතේ කැළඹීමක් බොහෝම සියුම් විදිහට කැළඹීමක් ඇති වෙනකොටම ඒක දුරදිගේ යන්නේ නැතුව අල්ලන්න පුළුවන් තත්ත්වයට අර විදිහට දියුණු වෙවි ගිහින් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඒක ඇති වෙනවා ඇති වෙන බව දැනගත්තාම නැති වෙලා යනවා. එතකොට අර රසයන් චෛතසික තත්ත්වවල රසයන් උරගා බලන්න කාලයක් තිස්සේ පුරුදු වෙනකොට තේරෙනවා ලොකු සැනසීමක් බොහොම කෙටි කාලයකදී පටස් ගාලා ඇති වෙනවා. ඒක යම්කිසි නිර්ාමිෂ බවක්. නමුත් ඒ එක්කම සතිය දිගට මේ සිදුවන මුළු ජීවිතයේ ක්‍රියාකාරීත්වය එක්කම ඊළඟ මොහොතට යනකොට අර තිබ්බ රසය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් සතුටක් නිර්ාමිෂ සතුටක් ඇති වුණා නම් ඒ සතුටත් පවතින්නේ නැහැ කියන දේ තේරෙනවා. ඊට පස්සේ වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ අර ඇතිවීම නැතිවීම තත්ත්වය පවා ඒක තුලින් පස්සේ දැනෙන්න පටන් ගන්නවා. හැබැයි කාලයක් යනකොට මේ පිරිසිදු වීම දිගට යනකොට පැහැදිලිව පේනවා ඉස්සරට වඩා දැන් අර සැනසිලිදායක බව වැඩි වෙනවා. හැබැයි ජීවිතේ හැලහැප්පීම් කියන ඒවා ඒ විදිහටම යනවා. නමුත් ප්‍රතික්‍රියා බව එන්න අඩු කරන්නත් පුළුවන්, අඩු වෙනවා විතරක් නෙමෙයි ඕනකදී වගේ අඩු කරන්නත් පුළුවන් බවක් ඇති වෙනවා. ඒක නේද ස්වාමීන් වහන්සේ අපි වෙන්න ඕනේ? ඔව් ඇත්තටම හැබැයි පුහුණුවක් තුළ ඒක තමයි අපට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සංවර්ධනයක්, අභිවෘද්ධියක් තමන්ට අනුක්‍රමයෙන් සිද්ධ වෙනවා කියලා දැනෙන්න ඕනේ. එතකොට ඒක මේ රහත් වුණා වගේ නිකලස් භාවයක් කියන එක නෙමෙයි. අර දුර්වලකම් මතුවෙනවා. හැබැයි මතු සැනින් දැනෙනවා. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය භාවනාව පුහුණු කරන තැනැත්තා තමන්ට ඒ විදිහට යම්කිසි මනෝභාවයක් ඇති වුණන් පස්සේ අකුසල මනෝභාවයක් ඇති වුණාම ඒ මනෝභාවය ඇති වුණු බව දැනගෙන සැනකින් ඒක වෙනස් කරගන්නට සමත් වෙනවා. හරියටම
රත් වෙච්ච කබලකට වතුර බිඳුවක් වැටුනහම සැනකින් ඒක අතුරුදහන් වෙලා යන්න වගේ අර ඇති වෙච්ච අකුසල මූලික සිත එසැනින් දැනගෙන එසැනින් මේක දුරු කරගන්නට තරම් එතනත්තා සමත් වෙනවා. අන්න ඒ මට්ටමට ඉන්ද්‍රිය භාවනාව අපිට දියුණු කරන්න පුළුවන්. සති සම්පජාඤ්ඤය දියුණු කරන්න පුළුවන්. ඉතින් එහෙම පුහුණු කරගත්තන් පස්සේ අර රහතන් වහන්සේට වගේ කෙලස් නූපදින ගතියක් නෙමෙයි මනතුංග මහත්තයා කිව්වා වගේ ඒ දුර්වලකම් මතු වෙනවා. හැබැයි මතු වෙනකොට මේවා දුරදිග යන්න කලින් වහා දැනෙනවා. දැනෙනකොට මේක වෙනස් කරගන්නවා. එතකොට ලොකු නිරාමිස සතුටක් ඇති වෙනවා. හැබැයි නිරාමිස සතුටත් ස්ථාවර එකක් නෙමෙයි කියලා අපිට දැනෙනවා. මොකද ඊළඟ මොහොතේ වෙනත් මනෝභාවයකින් අපේ මනස නැවත චංචල වෙනවා අපිට දැනෙනවා. එතකොට ඒ චංචල වීමත් නැවත හඳුනා ගන්නවා. ඒකත් වෙනස් කරනවා. ඉතින් මේක එකම ක්‍රියාදාමයක් හැටියට අපිට දැනෙන්න පෙනෙන්න ගන්නවා. එතකොට තමයි අර හේතුඵල ක්‍රියාකාරීත්වය සහ අර බුද්ධික මහත්මයා ඇහුවා වගේ ඒ සංස්කාර ධර්මයන්හි අනිත්‍ය බව, නිට්ටය නැති බව. ඒ සතුට, නිරාමිස සතුට ඇති වුණත් ඒකත් නිට්ටය නෑ. ඒ වගේම මනසේ චංචල බව ඇති වුණත් ඒකත් නිට්ටය නෑ. ඒවා වහා වෙනස් වෙනවා. එතකොට ඒ අනිත්‍ය බව කියන එක බලහත්කාරයෙන් ආරෝපණය කරන්න ඕන නෑ. එතකොට මේ සංස්කාර ධර්මයන් ඇතිවෙවි ඒවා නැති වෙලා යන ආකාරය, වෙනස් වෙන ආකාරය පිළිබඳ හොඳ දැක්මක් අපි තුල තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒක ඊටාම හොඳ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ස්වාමී. එහෙමනම් අපේ කාලය නිමවමින් පවතිනවා. තව කාට හරි ගැටලු තියෙනවද? හොඳයි, එහෙමනම් අපි ලබන සතියේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව මේ වෙලාවටම පැවැත්වෙනවා. එතකොට ලබන සතියේ අපිට චිත්තානුපස්සනාව පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙමනම් අද දවසේ අපේ අනුරාධපුරයේ අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු අද දවසේ සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. මේ ධර්ම සාකච්ඡා මේ කුසලයේ සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි. අපි ගෲප් එකට දාලා තියෙනවා පෙරේරුකම් සංස්ථාවේ සතිපට්ඨාන විවේචනයේ පොත, සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පොත සහ නාවින හරිධම්ම සංස්ථාවේ සතිපට්ඨාන භාවනා කියන පොත් තුන. එතකොට ඒක බලන්න පුළුවන් අර තොරතුරු තමන්ට අවශ්‍ය ඒවා අරගෙන සාකච්ඡාවට අවතීර්ණ වෙන්නත් භාවනා පුහුණුව ප්‍රායෝගිකව කරගෙන යන්නත් නිසා ඒවා පරිහරණය කරන්න. ඒ වගේම ලබන සතියේ චිත්තානුපස්සන භාවනාව සඳහා සාකච්ඡා වාරය ආරම්භ කරනවා. අද දවසේදී සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙච්ච අපේ ගෞරවනීය සුදස්සි ස්වාමීන් වහන්සේට අපි රැස් කරගත් මේ සියලුම කුසල සම්භාර ධර්මයන් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි සෝසිය අවබෝධ කර ගැනීම පිණිස පාරමිතා ධර්ම පාඨම පත් වේවා කියලා අනුමෝදන් කරමු.